समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु संघमुक्तं धम्मश्रवण कालो अयं बधन्ता धम्मश्रवण कालो अयं बधन्ता धम्मश्रवण कालो अयं बधन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। वासनावंत කාරුණික පින්වත්නි, අපි හැම දිනාටම මේ වටින මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා තියෙන වෙලාවේ ලෞතර බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයකුත් තියෙන කාලේ අපිට පුළුවන්කමක් ලැබුණොත් පින්වත්නි, යම් විදියකට හෝ අපේ මානසිකත්වය පවත්ව ගන්න ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල පින්වත්නි අපිට ලොකු වටිනාකමක් ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි අපි කවුරුත් දැනගන්න ඕන, අපිත් නිතරම කියන කතාවක් තමයි පින්වත්නි, මේ මනුස්ස ජීවිතේ බොහෝම දුර්ලභ දෙයක්. මේ මනුස්ස ජීවිතය අපිට බොහෝම දුර්ලභව ලැබිච්ච එකක්. හැබැයි මේක ඊළඟ භවයේත් අපිට ආයිත් මනුස්ස භවයක්ම ලැබෙනවා කියන එක විය නොහැකි එකක්. දැන් ගොඩ දෙනෙක් හිතනවා මේ සැරෙත් මනුස්ස භාවයක් ලැබපු නිසා අපි අනිවාර්යයෙන්ම ලබන සැරෙත් මනුස්සයෙක් වෙලාම උපදී කියලා. සාමාන්‍යයෙන් පින්වත්නි එහෙමම උපදිනව නම් ලොකුම ප්‍රශ්නකුත් නැති වෙයි. ගැටලුවක් තමයි. ලොකුම ගැටලුවකුත් නැති වෙයි නැවත මනුස්ස ලෝකේ ආයිත් එනවනම්. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පින්වත්නි, මේ ආපු මිනිස්යන්ගෙන් නැවත මනුස්ස භාවයක් ලබන්නේ ඊ타ත්ම ස්වල්පයයි. ඊ타ත්ම ස්වල්පයයි. එතකොට එහෙමනම් දැන් අපිට විශ්වාසයක් තියෙන්න ඕන, අපි දැන් ඒක කිව්ව කියලා ඒකත් එක එල්ලෙම පිළිගන්නේ නැතුව දැන් ඔබ නුවණින් විමසලා බලන්න. බුදුරජාණන් වහන්සේම දේශනා කරනෝනේ කිව්ව කියලා පිළිගන්න එපා, Tamanට ගැළපෙනවද කියලා බලන්න කියලා. දැන් බලන්න Taman ඇත්තටම එහෙම වෙයිද කියලා. එතකොට අපි තුල ලෝභ, ද්වේෂ, මෝහ ආදී අකුසල ධර්මයන් නිරන්තරයෙන් භාවිතා කරනවා නම්, ප්‍රායෝගික කරනවා නම්, පුරුදු පුහුණු කරනවා නම් ඉතින් දුගති උපතකට තමයි ඉපදීමක් වශයෙන් සකස් වෙන්නේ පින්වන්නේ. හැබැයි ඔබ ඒකත් දකින්න ඕන පින්වන්නේ, එහෙම දෙයක් සිද්ධ වෙනවද නැද්ද කියන එක. මොකද බුදුරජාණන් වහන්සේ මේ ප්‍රායෝගික දකින්න පුළුවන් දෙයක් තමයි අපිට දේශනා කරලා තියෙන්නේ. ඒ නිසා මේක දර්ශනයක්. මේ ඥානවන්ත අය මේ දර්ශනය දකිනවා, හිත නිදහස් කරගන්නවා, සැනසීමෙන් මනුස්ස ලෝකේ ජීවත් වෙනවා. දැන් ඔබ සමහර විටක මනුස්ස ලෝකේ ආවට ඔබට මනුස්ස සැපවත් නැති වෙන්න පුළුවන්. ඒ තරම් මොන හරි ඉතින් දේවල් වලට හිර වෙලා තල්ලු වෙලා යනවා. හැබැයි මේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළලා දේශනා කරන්න පින්වත්නි අපිට මෙතනින් නිදහස් වෙන්න වූ මාර්ගයක්, වැඩපිළිවෙලක් දේශනා කරනවා. හැබැයි මේ දේශනාව අවබෝධ කරගන්න, ඒ දේශනාව දකින්න නම් මහා නුවණක් තියෙන්න ඕන පින්වත්නි.
දැන් ඒ දේශනාව දකින්න නුවණක් තියෙන්න ඕන. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා අපිට දේශනා කරන්නේ ඉපදීමම මහණෙනි දුකයි, මේ ඉපදීමෙන් අත මිදීම පිණිස කටයුතු කරන්න කියලා. ප්‍රධාන නිතරම පින්වත්නි, ඔබ ඒක නිතරම මෙනෙහි කරන්න. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළලා දේශනා කරන ප්‍රධානම අරටුවම තමයි කුමක්ද? මහණෙනි ඉපදීම දුකයි. කියන්නේ ඉපදීම නිසාම තමයි දුක ඇති වෙන්නේ. ඒ නිසා මේ ඉපදීමෙන් අත මිදීම පිණිස කටයුතු කරන්න. ඉපදීමෙන් අත මිදීම පිණිස. දැන් එතකොට ඉපදීමම දුකයි කියන තැන බුදුරජාණන් වහන්සේ සාපේක්ෂතාවයකින් ඒක දේශනා කළා නෙමෙයි. දේශනා කරන්නේ ඉපදීමම දුකයි කියන එකමයි. නැතුව සාපේක්ෂතාවයෙන් ගත්තොත් සතර අපායට වඩා මනුස්ස ලෝක ඉපදීම සැපයි කියන්න පුළුවන්. ඊට වඩා දිව්‍ය ලෝක සැපයි කියන්න පුළුවන්. එහෙම තමයි. ඒ දුකේම සාපේක්ෂතාවයන් තමයි ඒ තියෙන්නේ. පින්නන් දැන් අපි දැන් ලෙඩක් හැදුනට පස්සේ උනත් අපි අහනෝනේ දැන් ලෙඩ අඩුද කොහොමද කියලා. දැන් එතකදී ඔබ කියනවා දැන් වෙනතට වඩා අඩුයි. ඒ මේ ලෙඩේ සාපේක්ෂතාවයක් කියන්නේ ලෙඩ තියෙනවා ඒකේ සාපේක්ෂතාවයක් කියනවා. ඒ වගේමයි දැන් ඔබ සතර අපායට සාපේක්ෂව මනුස්ස ලෝක සපයි කියන්න පුළුවන්. මනුස්ස ලෝකට සාපේක්ෂව දිව්‍ය ලෝක සපයි කියන්න පුළුවන්. දිව්‍ය ලෝකට සාපේක්ෂව බ්‍රහ්ම ලෝක සපයි කියන්න පුළුවන්. මේ සපයි කිව්වට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොන ලෝකෙක ඉපදුනත් දුකයි. මොන ලෝකෙක ඉපදුනත් දුකයි. ඒ නිසා ඉපදීමම දුකයි කියන එක තමයි භාග්‍යතුන් වහන්සේ මූලිකවම පිනද විස්තර කරන්නේ. නැත්තම් පිනනේ කට්ටිය අර විවිධ දේවල් භාග්‍යතුන් වහන්සේ ලෝකේ පහළ වෙන්න පෙරත් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයේ බවට පත් වෙන විටත් පින්නන්නේ මේ ලෝකේ විවිධ ආගම් තිබුණා. විවිධ වූ ඇදහිලි තිබුණා. ගස් කොළන් ඇදහුවා, ගල් පර්වත ඇදහුවා, ඉර ඇදහුවා, විවිධ දෙවිවරු ඇදහුවා, විවිධ ඇදහිලි තිබුණා. හැබැයි ඇදහිලි තියෙන ආගම් 62ක් තියෙන අතරතුර තමයි මේ භාග්‍යතුන් වහන්සේ පහළ වෙලා මේ අනුශාසනාව කරන්නේ. මොකද්ද භාග්‍යතුන් වහන්සේ පහළලා කරන අනුශාසනාව? මහණෙනි ඉපදීම දුකයි. අර සියලුම ඇදහිලි වල ඉපදීමක් සකස් වෙනවා. හැබැයි එතකොට ඒගොල්ලෝ ඉපදීම සකස් වෙනවා. ඒගොල්ලොන්ගේ වෑයම, ඒගොල්ලොන්ගේ උත්සාහය තිබුණේ හොඳ ඉපදීමක් ලබා ගන්න. දැන් අර පොදු වශයෙන් ඉපදීමම දුකයි කියන එක දන්නේ නැහැ. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ දැන් මනුස්ස ලෝකෙක ආවත් තව ඊට සාපේක්ෂව සැප විඳින කෙනෙක් දිහා බලලා අපි දුකයි කියන්නේ. එහෙම සාපේක්ෂතාවයෙන් හිත හිටියේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ දුක එන්නේ ඔය මොනම දෙයක්වත් නිසා නෙමෙයි, ඉපදීම නිසාමයි. එහෙනම් මහන්නේ ඉපදීමෙන් අත මිදෙන්න. ඉපදීමෙන් අත මිදෙන ලොකු උත්තරයක් පින්වන්නේ. එදා සමාජයේට දෙවිවරු අදහ හිටපු යාග හෝම කර හිටපු සමාජයේට ඉපදීම නිසා තමයි මේ දුක එන්නේ කියලා කිව්වා. අර මතකයිනේ අර මතකබත් කියන මේ කතාවේදී මේ අර එක්තරා බ්‍රාහ්මණ ගුරුවරයෙක් කියනවා ගෝලයන්ට එයාට යාගයක් කරන්න කියලා කේන්ද්‍ර කියලා හොඳ මේ එළුවෙක්. ඊට පස්සේ මේ මතකපත්ත කියන ජාතක කතාව කියන්නේ එතකොට එයා මේ ගෝලියෝ ගිහිල්ලා හොඳ එළුනාම්බෙක් හොයාගෙන නාවල පිරිසුදු කරලා සුවඳ වර්ග ගහලා දැන් ගෙනහල්ලා මේ ගුරුවරයාට දෙනවා දැන් මේ පූජාව කරන්න කියලා. දැන් බෙල්ල කපනලා ඒගොල්ලන්ගේ තියෙන පූජාව. ඊට පස්සේ කියනවා අර ගුරුවරයාට ගෝලයා මේ බ්‍රාහ්මණතුමනි මේ එළුව එක වෙලාවක hina වෙනවා තව වෙලාවක අඬනවා කියලා. එද්දි වෙලාවක hina වෙනවලු තව වෙලාවක අඬනවලු. එතකොට අහනවා ඇත්තද එහෙම කියලා. මේ කතාවක් නෙපින්නන්නේ ඇත්තද එහෙම කියලා. ඊට පස්සේ කියනවා ඔව් කියලා.
එන්නේ මොකද කියලා අහනවා ඔයා hina වෙන්නේ. මොන බාන කර එළුව හයියෙන් hina වෙනවලු දැන් මේ මරන්න ගෙනියනවා කියලා කිව්වම හයියෙන් hina වෙනවලු. දැන් ඕගොල්ලෝ මරන්න ගෙනියන කිව්වොත් මොකෝ වෙන්නේ? hina වෙනවද? කොහොමද බලන්නකො. එතකොට hina වෙන්නේ මොකද කියලා අහුවට පස්සේ එයා කියනවලු මේ මම පෙර සසරේ ඔය විදිහේම යාගයක් කරලා බෙල්ල කපලා මේ ආව එළුව ආත්මයක් ලබලා මේකේ ඒ විදිහටම 500 වතාවක් මගේ දැන් බෙල්ල කප ඇවිල්ලා 499ක් දැන් මගේ බෙල්ල ওই විදිහටම කපලා මේ මගේ අන්තිම බෙලි කැපීම ඒක නිසා මම හරි සතුටුයි කිව්වා. මම හරි සතුටුයි කිව්වා දැන් ඒ අන්තිම එක නේ දැන් ඒ කර්ම ඉවර වෙනවනේ. ඊට පස්සේ යනවා ඇයි ඔයා hina වෙන්නේ කියලා. ඊට පස්සේ කියනවා අසෝරි අඬන්නේ මොකද කියලා. ඇයි ඔයා අඬන්නේ කියලා. මොකද හිතන්නේ? දැන් එයා hina වෙන්නේ එයා කරපු අකුසල කර්මයකට තිරිසන් ලෝකෙ ඉපදිලා දැන් ඒ කරපු විදිහටම 499 වතාවක් දැන් බෙල්ල කපලා මැරිලා දැන් මේ අන්තිම බිලු කැපුම් කන අවස්ථාව නිසා තමයි එයාට සතුට තියෙන්නේ. ඊට පස්සේ අහනවා ඇයි ඔයාට දුකක් තියනන්නේ මොකෝ එතෙන්දී? දෙකම කරනනේ. ඇයි යඬන්නේ? නෑ. එයා කියනවා අනේ මම එක වතාවක් කරපු එකට තමයි මට මේ විපාක ටික ආවේ. දැන් මගේ මෙල්ල මෙතනින් කැපුවා මම මේ කර්මෙන් නිදහස් වෙනවා. දැන් ඔබතුමාටත් වෙන ඒ කර්මය ගැන හිතලා තමයි මම මේ අඬන්නේ කියලා. එතකොට අර බ්‍රාහ්මණය අර යාගේ කරේ නෑ. කරේ නැතුව කිව්වා මෙයා ගිහිල්ලා වෙනම තැනක බැඳලා තියන්න කිව්වා මේ කියන කතාව ඇත්තද බලන්න. එතෙන්දී එයා කිව්වා එළුව කිව්වා මම කොතන බැඳත් අද මම මැරෙනවා කිව්වා. මගේ කර්ම විපාක දෙන්න තියෙන වෙලාව මගේ කොහොමත් බෙල්ල කැඩලා අද මම මැරෙනවා කියලා. දැන් එතකොට දැන් මරන්න නැතුව මෙයා ගිහිල්ලා බැඳලා බලා ගන්න කිව්වා. පින්නනේ ඇත්තටම ඒකේ තියෙනවා ඊට පස්සේ ඒ ගල් පර්වතයට හවස් වෙලාවේ අකුණු පාරක් ගැහුවලු. ගහලා ගල් පර්වතේ ගල් කෑල්ලක් කැඩලා අර එළුවගේ බෙල්ලට වැදිලා බෙල්ල කැපිලා මැරුණලු. එතකොට දැන් බලන්නකෝ මේ කර්මයේ විපාක ස්වභාවය. එතකොට ඒ කර්ම කරපු නිසා ඒ විපාකය ලැබෙනවා. ඒක කාටවත් වෙනස් කර කිසිම කෙනෙකුට වෙනස් කරන්න බෑ පින්නන්නේ. හැබැයි දැන් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට මේ කර්මයේ කර්මඵල මිනිස්සු පිළිගන්නවද නැද්ද? පිළිගන්නවද නැද්ද? මම කියන්නේ භාග්‍යවතුන් වහන්සේ ලෝකේ පහළ වෙන කලින් මේ මිනිස්සු කර්මයේ කර්මඵල පිළිගන්නවද? දැන් මං අහන්නේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්න පෙර මිනිස්සු කර්මයේ කර්මඵල පිළිගන්නවද? පිළිගන්නේ නැහැ. පිළිගන්නව පින්වන්දි. කර්මයේ කර්මඵල පිළිගන්නවා. එතකොට එහෙමනම් මේ මහා මායා දේවිය අටසිල් සමාදන් වෙලා හිටියේ. එතකොට අවුරුදු කල්ප 92ක් ආපස්සට ගියාට පස්සේ අරක තාපසය කියන්නේ මේ ජීවිතයේ දුකයි අල්පයි ස්වල්පයි පරිත්තයි වහ කුසල් දහම් කරන්න කියලා. එතකොට දන් දුන්නේ. එතකොට ඒ දවස්වල දන් දුන්නනේ. ඒ දවස්වල සිල් රැක්කනේ. එතකොට හැබැයි දෘෂ්ටි දැන් ඒව කරා. අයි හිටියනේ මේ ඒවට ශාස්ත්‍රූර ආගම් 62ක් තිබුණේ. එතකොට මේ කරොත් ඒ කර්මය ඒව කරොත් දැන් ඒගොල්ලෝ ඒවට වෙන නම් කිව්වා. දැන් ඔය පිම්පව් නෙමෙයි කළු කර්ම සුදු කර්ම එක විදිහට නම් කරලා එහෙම තිබ්බා. කර්මේ කර්මඵල පිළිගත්තා. පිළිගත්ත නිසා හැබැයි පිළිගන්න අයත් හිටිය සමහර තවත් වාදී හිටියනේ එහෙම පිළිගන්නේ නැති අය. පිළිගන්නේ නැති ඇති නම් මෙතන විතරයි ජීවිතේ මෙතන කාලා බීලා හොඳින් ඉඳපල්ලා මෙතන ඉවරයි කියලා එහෙම අයිත් හිටියා. හැබැයි මේ ඊට පස්සේ මරණින් මතු මේ දේවල් ලැබෙනවා කියන පිළිගත් අයත් හිටියා. හැබැයි ඒගොල්ලෝ පිළිගත්ත කර්මයේ කර්මඵල තිබුණා. දන් දීම තිබුණා, සිල් රැකීම තිබුණා, භාවනා කිරීම තිබුණද නැද්ද? තිබුණා. දන් දුන්න, සිල් රැක්ක, භාවනා කරා. ඒ කටයුතු කරා. හැබැයි කිසිම කෙනෙක් නිවන් දකින්නේ
නෑ. දැන් අද ඔබ කරනවට වඩා භාවනා ඒගොල්ලෝ කරා. ඔබ කරනවට වඩා සිල් ආරක්ෂා කිරීම ඒගොල්ලෝ කරා. ඇයි මම ඔබ සාපේක්ෂ කරන්නේ? එතකොට දැන් මේ බුද්ධෝත්පාද කාලෙකත් බලනකොට ඔබට වඩා දැන් ඔබත් තවම බොහෝ අය එදා ආරක්ෂා කරපු සීලය තමයි අද ආරක්ෂා කරන්නේ. එදා දන් දුන්න ක්‍රමයට තමයි අද දන් දෙන්නේ. එදා භාවනා කරපු ක්‍රමයට තමයි අදත් කරන්නේ. හැබැයි එදා ක්‍රමයට ඔබ අදත් කරත් මම කියන්නේ බොහෝ අය අනිත් පිරිසින්න බුදුරජාණන් වහන්සේගේ ශාසනයට අදාළව ඒ කටයුත්ත කරනවා. එතකොට ඔබ එදා කරපු එක අද කරුවත් හැබැයි එදා කරපු මිනිසුන්ට වඩා යටින් තමයි ඔබ ඉන්නේ. ඒ මිනිස්සු අවංකව ඒ දේ කරා. ඔබ අවංකව නෙමෙයි ඒ දේ කරන්නේ. දැන් බොරුවක් නොකිය හිටියත් මෙතෙන්දි නෙපේනවා දැන් අනිත් පැත්තට ගිහිපු ඇටි එහෙම කියනවා. කොච්චර උත්සාහදල පින්නවද දැන් බලන්නකො ඔබට 15ක පෝයකට ආරාමයකට වෙහෙරකට ගිහිල්ලා සීලාදී ගුණධර්මයක් ආරක්ෂා කරගෙනවත් අදුම ගානේ ඉන්නවත් ඔබට දවස වෙන් කරන්න බෑනේ. දෙදා හිටු කොප්පමන අය පින්වන්නේ වනාන්තරගත වෙලා ඉසිවරු විදියට තාපසය විදියට බවුන් වඩාගෙන කොපමණ පිරිස් හිටියද? දහස් ගණන් හිටියේ. මතකයි නෙමෙයි උරුවෙල කාශ්‍යප ගයා කාශ්‍යප නදී කාශ්‍යප කොච්චර පිරිස් තියාගෙන ඒගොල්ලෝ හිටියේ. එතකොට ඒගොල්ලෝ ඒ දේවල් කරකට හිටියා. එහෙනම් එහෙමනම් දකින්න පින්වන්නේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ ආන්නේ ඉන්න අතර තමයි දැන් මේ අනුශාසනාව කරන්නේ. එනි මේ අනුශාසනාව කරනකොට පින්වන්නේ මේ අනුශාසනාව කරනකොට හැබැයි බුදුරජාණන් වහන්සේ මේ අනුශාසනා කරනකොට ඒගොල්ලෝ බලාගෙන ඉන්නේ මොකද්ද මේ කියන එක. හැබැයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ කර්මයේ කර්මඵලම පිළි අරගෙන ඒක තුලම නතර වෙන්න කියන කතාවක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. දැන් සමාජය තුල තියෙනවා මේ සීලයක් තියෙනවා. උන්වහන්සේ ඒකත් ආරක්ෂා කරන්න කිව්වා. දන් දෙනවා ඒකත් කරන්න කිව්වා. ඉතින් භාවනා කරනවා ඒකත් කරන්න කිව්වා. මාන්නේ ඔක ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවක් කිව්වා. පින් වැඩින වැඩ පිළිලක් කරන්න කිව්වා. එතෙන්ට ඇවිල්ලා ඊට පස්සේ අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ සංසාර දුකෙන් අත මිදෙන්න නම් මෙන්න මේ දුක ඇති වෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා තමන්ගේ හිත තුල කියලා. එතෙක් වෙනකාම ලෝක මිනිස්සු හිතාගෙන හිටියේ පිනෝනේ මේ දුක ඇති වෙන එක වෙන්නේ බාහිර ක්‍රියාදාමයන් නිසා. බාහිර පුජ්‍යලයෝ නිසා, බාහිර දේවල් නිසා, බාහිරට තමයි ඇඟිල්ල දික් කරේ. හැබැයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළාම තමයි දේශනා කරන්නේ මේක සිද්ධ වෙන්නේ තමන්ගේ චේතනාව අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ කියලා. එතකොට ඒ චේතනාව පෙරදැඩි කරගෙන ඔබ කරන යම් දෙයක් ඇද්ද ආන්න ඒකට සකස් වෙනව මොනවද? අන්න කර්මය සකස් වෙනව නෝමයි කියන්නේ. චේතනාව මූලික කොටගෙන ඔබ කරන වාචසික ක්‍රියාවක් ඇද්ද මානසික ක්‍රියාවක් ඇද්ද කායික ක්‍රියාවක් ඇද්ද ඒවට සකස් වෙනව මොනවද? කර්ම. ඔන්න චේතනාව පෙරදැඩි කරගෙන චේතනාව මූලික කරගෙන ඒක පෙරටුගාමී කරගෙන දැන් ඔබ කරන කායික වාචසික මානසික ක්‍රියාවක් ඇද්ද අන්න ඒවට සකස් වෙනවා කර්ම. කර්ම සකස් වෙනවා. ඒකෙදිත් මොකද්ද කියන්නේ? ඒ කර්ම සකස් වෙනවා ආන්න ඒ වෙගෙදී සමහරලාට චේතනාව මූලික කරගෙන අපි දැන් චේතනාව මූලික කරගෙන එතන මූලික වෙච්ච තැනදී අපිරිසුදු චේතනාවෙන් යුක්තව යම් දේවල් හිතයිද යම් දේවල් කියයිද යම් දේවල් කරයිද ආන්නේව කියන මොනව කියලාද? අකුසල කර්ම කියලා. නැත්තම් පාප කර්ම. එතකොට සාමාන්‍ය පිරිසුදු චේතනාවෙන් පිරිසුදු චේතනාව කියන තැනයි අපිරිසුදු චේතනාව කියන තැනයි ඔබ එතනත් හොඳට දකින්න. දැන් පිරිසුදු කියන තැන නිදහස් මනස නෙමෙයි. දැන් ඒ කරන දේෙන් අන් අයට උදව්වක් සහයෝගයක් පිහිටක් ලැබෙන දෙයක්. දැන් අපිරිසුදු චේතනාව කියන තැන ඔබ හිතන්න අනුන්ට කරදරයක්, හිරිහැරයක්, හිංසාවක්, තාඩනයක්, පීඩනයක් කරන අනුන් ඝාතනය කරන්න අන්න ඒ වගේ දේවල් තමයි පාප කර්ම. අනුන්ට උදව්වක් කරන්න සහයෝගයක් දෙන්න ඒ වගේ දේවල් කියන මොනවද? පුණ්‍ය කර්ම. අන්න මහන්නේ එතෙන්දී ඒ ක්‍රියාවන් අනුන්ට උදව්ව සහයෝගය දීම සඳහා හිත මූලික කොටගෙන යම් දෙයක් කරනවා නම් පුණ්‍ය කර්ම.
අනුන්ට කරදර හිරිහැර පීඩා කිරීම සඳහා හිත චේතනා මූලික කරගෙන කරනවා නම් ඒවට කියන මොනවද? පාප කර්ම. අන්න දැන් පාප කර්ම පුණ්‍ය කර්ම. එතකොට හැබැයි මේ අනුන්ට හිරිහැරයක් කිරීම අරමුණු කර ගනිමින් හිත මූලික කොටගෙන යම් දෙයක් කරනවා කියන තැනත් හිතේ බැඳීමක් තියෙනවද නැද්ද? තියෙනවා. සිතේ බැඳීමකින් එකම තමයි මේ දේ කරන්නේ. ඒ කියන්නේ ඒ තැන තියෙන ගැටීමක්. ගැටෙන හිතෙන් යුක්තව තමයි අනුන්ට පීඩාවක් කිරීම පිණිස, හිංසාවක් කිරීම පිණිස, රිද්ද වීම පිණිස තමයි දැන් ඒ කටයුත්ත කරන්නේ. ඒකට අපි නම් කරලා දෙනවා ඒ කටයුතු වල සකස් වෙන කර්ම වලට කියන අපි පාප කර්ම. අනුන්ට උදව්වක් සහයෝගයක් පිහිටක් පිණිස කරන ඒවට කියනවා පුණ්‍ය කර්ම. එතකොට එතන හිත බැඳිලාද නැද්ද? එතන බැඳිලා අතන ගැටිලා. එහෙනම් දැන් ගත්තට පස්සේ දැන් එළියෙන් බැලුවන් පාප කර්ම ක්‍රියාදාමයේ තුල හානිගතයි කට්ටියට. පුණ්‍ය කර්ම ක්‍රියාදාමයේ තුල කට්ටියට සහයෝගයක් ලැබෙනවා. හැබැයි දැන් පාප කර්ම හැදෙනකොට සිත ගැටීමට සකස් වෙනවා. පුණ්‍ය කර්ම හැදෙනකොට සිත බැඳීමට සකස් වෙනවා. එතකොට මේ පොදු වශයෙන් සිත කියන එක ගත්තොත් දැන් හිතට නිදහසක් ලැබිලද? හිත නිදහසක් ලැබිලද? දැන් මේ පාප කර්ම කරනකොට හිත ගැටෙනවා. පුණ්‍ය කර්ම කරනකොට හිත බැඳෙනවා. දැන් මේ හිත නිදහසක් වෙලා නැහැ. එතකොට බැඳීමෙන් ඒ කර්මයේ ඒ දේ කරත් කර්ම සකස් වෙනවා. ගැටීමෙන් ඒ දේ කරත් කර්ම සකස් වෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ ඔන්න මෙන්න දැන් පහළ වෙලා දේශනා කරා මොකද්ද? මහණෙනි ඔය බැඳීමෙන් කරන අන් අයට හිරිහැර කරදර කරන එක තමයි පාපය ඒ වැඩේ. බැඳීමෙන් අන් අයට උදව්වක් සහයෝගයක් දෙනවා. ඒකට අපි කියන පුණ්‍ය කර්ම කියලා, පින කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔන්න මහණනි මේ පාපයෙන් ඔබ අත මිදෙන්න. පාපයෙන් ඔබ අත මිදෙන්න. මහණෙනි පිනෙන් ඔබ අත මිදෙන්න. මොන පිනෙන් අත මිදෙන්න මහණෙනි, පාපයෙන් ඔබ අත මිදෙන්න. ඕකම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා පුඤ්ඤ පාප පහීනස්ස. මහණනි අත මිදෙන්න පාපයෙන්, අත මිදෙන්න පිනෙන්. හැබැයි එතකොට දැන් ඔබ පැහැදිලිව දන්නවා දැන් මේ පින කියනකොටම දැන් පින කියනකොට අනුන්ට උදව්වක් සහයෝගයක් ලැබෙන එකක්. පව කියනකොට අනුන්ට කරදරයක් හිරිහැරයක් ලැබෙන එකක්. මේ පින කරනකොට හිත බැඳෙනවා, පව කරනකොට හිත ගැටෙනවා. ඒකට බුදුරජාණන් වහන්සේ දැන් දේශනා කරන මේ පිනෙන් පවෙන් අත මිදෙන්න කියලා. පිනෙන් පවෙන් අත මිදෙන්න කියන තැනදී කියන්නේ මේ එළියේ කරන ක්‍රියාදාමයෙන් අත මිදෙන්න කියන එකම නෙමෙයි. එළියේ ක්‍රියාදාමයෙන් අත මිදෙන්න කියන එක නෙමෙයි. ඒ හරහා හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන ආන බැඳුණු ගැටුණු සිතෙන් අත මිදෙන්න. දැන් ඒකෙදී දැන් මෙතන තව වෙනසක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරන්නේ ඒ වෙලාවේ දැන් ඔබේ හිත නිදහස් නැති නිසා බැඳීමක් තියෙන නිසා බැඳුණු හිත නිදහස් කරන්න. ගැටීමක් තියෙන නිසා ගැටෙන හිත නිදහස් කරන්න. එතකොට හැබැයි ගැටීම නිසා වෙන්නේ මොකක්ද? අන් අයට කරදරයක්. ඒක නිසා ඒ කරදර සහිත දේ කරන්නම එපා. දැන් බැඳෙන හිතෙනුත් ඔබ නිදහස් වෙන්න. ඒ හිත මූලික කරගෙන ගැටෙන හිතෙන් නිදහස් වෙන්න, ගැටෙන හිත මූලික කරන ක්‍රියාදාමෙන් අනුන්ට කරදරයක් නිසා එවැනිව කරන්නම එපා. අනුන්ට කරදර හිංසා කරන්නම එපා. හැබැයි බැඳෙන හිත මූලික කරගෙන කරන දේෙන් අනුන්ට සහයෝගයක් උදව්වක් ලැබෙන්නේ. ඒක නිසා එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ බැඳෙන හිතෙන් නිදහස් වෙන්න. හැබැයි කරන උදව්ව කරන්න. ඇයි ඒක කරන්න කියන්නේ? ඇයි ඒක කරන්න කියන්නේ? ඒක යහපත් දෙයක්. සම්මතය තුල හොඳ දෙයක්. අනුන්ට උදව්වක් ලැබෙන දෙයක්. සහයෝගයක් ලැබෙන දෙයක්. හැබැයි ඒ උදව්ව කරන්ද, සහයෝගය කරන්ද, පිහිට පිණිස කටයුතු කරන්ද, සරණ පිණිස කටයුතු කරන්න එක සීමාවකින් මොකද්ද? බැඳීමෙන් නිදහස්. මානසික බැඳීමෙන් නිදහස්ව. මානසික බැඳීමෙන් නිදහස. හැබැයි අනිත් පැත්තේ පාප ක්‍රියාවවත් කරන්න එපා කියනවා. මක් නිසාද? අන් අයට කරදර හිංසා පීඩා නිසා. දැන් මෙතන පිනට අදාළ ඒකේ ක්‍රියාව කරන්න කියන දන් දෙන්න කියන, සිල් රකින්න කියන, භාවනා කරන්න කියනවා. ඉතින් දානමය කටයුතු කරනකොට බොහෝ දෙනෙකුට සහයෝගය ශක්තියක් ලැබෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න පින්නන්නේ මේන්න මෙතෙන් දැන් ඔය එළියේ කතාවෙන් ඇතුළට ඇවිල්ලා දේශනා කරන්නේ මේ බැඳීම නිසා තමයි ආන්න සසරේ යන්නේ.
මේ ගැටීම නිසා තමයි සසර යන්නේ. ඇයි බැඳෙන නිසා ගැටෙන නිසා සකස් වෙනව මොනවද? කර්ම. එනේ කර්ම බැඳෙන නිසා කර්ම හැදෙනවා, ගැටෙන නිසා කර්ම හැදෙනවා. ඒ කර්ම හැදෙනකොට ඒ කියන්නේ කර්ම හැදෙනවා කියන්නේ හිත තුල උපාදානයක් සකස් වෙලා. එතකොට හිත තුල බැඳීමක් සකස් වෙලා. ඒ බැඳීමට අදාළව තමයි ඊළඟ මොකද සකස් වෙන්නේ? භවය සකස් වෙන්නේ. ඔන්න වැඩේ. දැන් බැඳුණු නිසා භවය සකස් වෙනවමයි. ඔබ මොන ඇදහිල්ලක් මොන පූජාවක් තිබ්බත් ඒ භවයෙන් අයින් වෙන්න පුළුවන්ද? බෑ. භවයෙන් අයින් වෙන්න ඔබට මොකද කරන්න පුළුවන්? බැඳීමෙන් නිදහස් වෙන්න ඕන. බැඳීමෙන් නිදහස් වුණොත් භවයෙන් නිදහස්. ඒ කියන්නේ භවයේ තිබුණොත් උපදිනවද නැද්ද? ඉපදුනොත් දුකද නැද්ද? ආනෙන ඔබ දුකෙන් නිදහස් වෙන්න නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න බැඳීමෙන් ගැටීමෙන් නිදහස් වෙන්න. ඒකට බැඳීම ගැටීම සකස් වෙන්නේ කොහේද මේ? කොහේද? තමන්ගේ සිත තුල. ඔන්න බලන්නකො පින්නවන්නේ. හරි වටින දේ මේ බැඳීම සකස් වෙන්නේ මේ ගැටීම සකස් වෙන්නේ ඔබේ හිත තුල. දැන් එදා ලෝකේ කට්ටිය හිතන් හිටියේ මේ බාහිර නෝනලා මහත්තුරු නිසා තමයි බැඳෙන්නේ. දරුවෝ නිසා තමයි බැඳෙන්නේ. රැකිරක්ෂාව නිසා තමයි බැඳෙන්නේ ගැටෙන්නේ කියලා ඉන්නිදහස් වීම වෙනස ඒගොල්ලෝ වනාන්තරගත වුණා. හැබැයි වනාන්තරගත වුණාට ඒ කෙනෙක්වත් නිදහස් වුණේ නෑ. මක් නිසාද? එයා දැන් මෙතනින් නිදහස් වෙලා එයා හිතුවා නෝන නිසා, දරුවෝ නිසා, ව්‍යාපාර නිසා තමයි බැඳෙන්නේ. එහෙම වුණාම තමයි මේ දුක තියෙන්නේ. මට මෙන්න මේ කටයුතු ටික කරන නිසා මේ දුකෙන් අත මිදෙන්න කියලා දැන් එයාලා ගියා වනාන්තරයට. හැබැයි දැන් එයාලා වනාන්තරයට ගියාට බැඳීමෙන් නිදහස්ද? බැඳීමෙන් නිදහස්ද? ඇයි නැත්තේ? එයාලා බැඳීමෙන් නිදහස්ද? නෑ. එයාලා එහෙ ගිහිල්ලා මෙහෙ රැකියාව සැලසුම් කරන්නේ නැද්ද? එහෙ ගිහිල්ලා මෙහෙ ඉන්න නෝන්ලා ගැන හිතන්නේ නැද්ද? එහෙ ගිහිල්ලා මෙහෙ දරුවෝ ගැන හිතන්නේ නැද්ද? එතකොට එයා හිතේ බැඳීමෙන් නිදහස්ද? නෑ. සම්මත අරවල ටිකෙන් නම් අයින් වුණා. නමුත් මෙහෙ ඉදිරියට වඩා හිත ගිනි අරන්ද නැද්ද? ගිනි අරන්. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඕක නෙමෙයි. මෙතනින් නිදහස් වෙන්න කියන එක නෙමෙයි. මෙතනුන් නිදහස් වෙන්න. පළමුවෙන් කළ යුතු දේ මොකද්ද වෙන්නේ? මෙන්න මේ දුක හදන තැන දකින්න. දැන් අපි හිතන්නේ මේ එළිය අය නිසා තමයි මේ කෙන්නේ කියලා එයාලා දාලා ගියොත් හරි කියලා හිතුව නෑ. එයාලා දාලා ගියොත් නෙමෙයි. මේ දුක හදන හේතුව සකස් වෙන්නේ තමන්ගෙම සිත තුළ. අන්න එතනින් අත මිදෙන්න. එතනින් අත මිදෙන්න. නැතුව එතනින් අත මිදෙන්න බැරිම වෙනකොට බැරි වුණොත් පින්නන්නේ. අන්න දැන් අපි කරපු පුණ්‍ය කර්මයට, පාප කර්මයට, ආනන්ජාපි කර්ම වලට අදාළව උපත සකස් වෙනවා. දැන් කර්මයක් කරනවා කියන්නේම හිත තුල ආන බැඳීමක් ගැටීමක් සකස් වෙලා. ඒ බැඳීම ගැටීම සකස් වෙනකොටම ඊට අනුරූප ප්‍රතිසන්දියක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් බලන්නකො පින්වන්නේ ඕගොල්ලෝද මෙහි ඇවිල්ලානේ. කොහෙද? මනුස්ස ලෝකේ. දැන් හිතනවද ඒ එන්න කලින් මෙතන මීට එහා පැත්තට යන්නකෝ දැන්. කොහෙට එහා පැත්තේ කියන්නේ? කලින් හිටපු දැන් එතන යන්න පුළුවන් දන්නේ නැහනේ. මම කියන්නේ නිකන් දල වශයෙන් හිතන්නකෝ. ඔබේ වයසත් එක්ක දැන් ඔබේ වයස අවුරුදු 40ක් වෙනවනේ. දැන් මීට 40කට එහා පැත්තේ දැන් මෙහි ප්‍රතිසන්දි මෞකුස තුල ප්‍රතිසන්දි වෙන්න කලින් අපි හිටියේ කොහෙද කියලා හිතන්නකෝ. එතෙන්දි එහෙදි ඔහොම ඉඳලා මොනවා හරි රැකියා කරලා හරි මොනවා හරි කරලා හරි තිරිසන් ලෝකවල හරි පෙරේත ලෝකවල හරි නිරේ හරි ඉඳලා එතනින් චුත වෙනකොටනේ ප්‍රතිසන්දි මෙතෙන්ට සකස් වුනේ කියන එක තේරෙන්නේ නැද්ද? එතකොටනේ සකස් වුනේ පින්නන්නේ. එතකොට තමයි සකස් වුනේ පින්නන්නේ. එතනින් චුත වෙනකොටම ආන්න දැන් සමහරට ඔබ දැන් මෙතන ඉන්නව පින්නන්නේ මේ පේන මූණු තියෙනවා. පෙරේත ලෝකින්දලා ආපු මූණු තියෙනවා. ඊට පස්සේ තිරිසන් ලෝකවල ඉඳලා ආපු ඒ ළඟ ඒ කියන්නේ එහා පැත්තේ පිටුවේ එහා පැත්තේ එහෙ ඉඳලා මෙහෙ ආපු අය ඉන්නවා. මනුස්ස ලෝකෙින්දලා හම්බෙන්න ආපු හදිසියෙම අයත් ඉන්නවා. දිව්‍ය ලෝකවල ඉඳලා ආපු අයත් හදිසියේ ඉන්නවා. බ්‍රහ්ම ලෝකවල ඉඳලා ආපු අයත් හදිසියෙම ඉන්නවා. හැබැයි වැඩි පුරම මූණු පේන්නේ කොහේ ඉඳලා ආපු අයද? ඒ සිව් අපායේ ඒ ස්වභාවවල ඉඳලා ආපු අය පින්නන්නේ. ඇත්තට පුදුම වැඩේ නේ පින්නන්නේ.
ඇත්තටම ඇත්ත. මේ ඕගොල්ලෝ hina වෙනකොට මට ඒ අතර වෙන පේන ඒවා පේනවා. දත් එළියට ආපු ඒවා මේ ඇත්තට ඕගොල්ලෝ මේක මහා භයානක සංසාරයක් පින්නවන්නේ. එතකොට එහි ඉඳලා ඕගොල්ලෝ පිළිගන්නවද ඒවා? එතකොට මේ එහි ඉඳලා පින්නන්නේ මෙහි එන්නකොට ඒ වෙලාවේ කොහොම හරි කය බින්දන වෙලාවේදී හොඳ පුණ්‍ය කර්මයක් සකස් වෙලා නේද මෙතෙන්ට ආවේ. එතකොට දැන් බලන්න ඒ හිටපු තැන අපිට පේන්නේ නැහැ. දැන් ඉන්න තැන හොඳද නැද්ද බලන්නකෝ. දැන් මෙතෙන් නම් කරන්නේ මොකද්ද බලන්නකෝ. දැන් ඔබ කොහේ යන්නද දැන් මෙතෙන් නම් වැඩියෙන් ව්‍යායාම කරන්නේ. තේරෙනවද? ඕන්න බලන්නකෝ. හරි ඉඳලා ආවට පස්සේ පිනන්නේ හරි ෂෝක් සිදුවීම් මේ පෞදාසක මේ අපේ ළඟ හිටිය කෙනෙක් ඊට පස්සේ යාළයි අම්මා මැරලා පින්වත්නි මේ මම එයාට කිව්වා ඊට සති දෙක තුනකට විතර කලින් කිව්වා මේ අම්මට හොඳට දානයක් දීලා මේ අනුමෝදන් කරන්න වැඩි කල නැහැ මේ ඊට පස්සේ මේ නැත්තම් අනිවාර්යෙන් එන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඒ අම්මලා යාට ආදරෙයි. ඊට පස්සේ වෙන ඇත්තටම පින්නත් මේ සති දෙකක් විතර ගියේ නැහැ. අර විදිහටම ආවා ඒගොල්ලොන්ට ගෙදරට ඇවිල්ලා අර වැහිලා ඉතින් අර ක්‍රියා ටික සේරම කියනවා. වෙච්ච ටික මෙහෙමයි කියලා. ඔන්න බලන්නකො ස්වභාව. එතකොට දැන් ඒයි මෙතනින් කය බින්දනකොට එහෙම ගිහිල්ලා උප්පත්ති සකස් වෙනවා. නේද අපිට අර තනමල්ල පැත්තේ ඉන්න රජේ වැඩ කරන මහත්තයෙක් මේ ආරක්ෂා අංශක වැඩ කරපු මහත්තයෙක් මැරලා ගිහිල්ලා ඒ ගෙදර ඇවිල්ලා ඒ මිනිස්සු ඇවිල්ලා ටීවී එකේ channel මාරු කරනකොට පිළිගන්නවද බලන්නකො. ඒ අම්මමට ඇවිල්ලා කියන සයන්නාස අපේ ටීවී එකේ දැන් අපි බලනවා නම් channel එක ඒ channel එක මාරු කරලා දානවලු. මේ අපි බලන ඉස්සරහ මෙහෙම යනවලු ඒ කියන්නේ කළු පාට හේම යනවා පේනවා කියනවා. දරුවෝ සමහර අය එන්නේ නැහැ කියනවා හැංගෙනවා කියනවා. ඒ කියන්නේ මෙහෙම යනවලු. යනව ඡායාව පේනවලු කළු පාට. ගඳකුත් එක්ක එනවලු. බලන්නකො ස්වභාවය. ඒක නම් දැන් නෑ. එයා පින් ගන්නත් බලාපොරොත්තු වෙන එකම තමයි එතෙන්ට ඇවිත් තිබ්බේ. එයා පින් ගත්ත එහෙම ගියා. දැන් අවුරුදු 1 නම් මම හිතන 4ක් විතර වෙන කතාවක්. මේ ඒ සිද්ධි. එතෙන්දී බලන්නකෝ දැන් අපි කවුරුවත් හිතන්නේ නෑනේ පින්වත්නි. දැන් මේ යසට මෙතන ඉන්නවා මෙතනින් අනිත් පැත්ත දැන් අපේ චේතනාව කොහොම වෙනවද දන්නේ. දැන් අපේ පුදුම පිනකට පින්වත්නි අපි දැන් මේ තප්පරයක එක පැය භාගයක් ඉන්නකොට බලන්නකෝ ඔබේ හිත තුල ක්‍රියාත්මක වෙන්නේම ලෝභ ද්වේෂ මෝහ සිත්ම නේද? ඕද නැද්ද? අනේ කොච්චර ස්වල්පයක්ද මේකෙන් අත මිදෙන්න කියලා හිතන්නේ. ඒතර අර ලෝභ දේශ මොහ සිත් හිතන වෙලාවකදී දැන් මැරුණොත් කොහොමද වෙන්නේ? ඒකට අදාළ ප්‍රතිසන්දියක් සකස් වෙන්නේ නැද්ද? සකස් වෙනවා. එතකොට එතන මේ වගේ හොඳින් ඉන්න තැන ලැබෙන්න තැනද? හොඳට කෑම කන්න ලැබෙන තැනද? නෑ. ඔන්න ඕක තමයි කර්මය කර්මඵල කියන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කර්මයේ කර්මඵල වලට එහා ගිහිපු දෙයක් තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. මේ කරණේවට විපාක ලැබෙනවම තමයි සසරේ ඔබ ගියොත්. ඒ නිසා සසරේ ගියොත් අපි දන්නේ නැහැ ඊළඟ තප්පරේ පහළට ඇදගෙන වැටෙයිද කියන එක. ඒ නිසා ඉක්මන් කරලා දැන් මේ බොහෝම අමාරුවෙන් තමයි මනුස්ස ජීවිතයක් ලැබුණේ උතුම් බුද්ධ ශාසනයක් තියෙනවා. ඒ නිසා පින්නන්නේ ඉක්මනින්ම කරගන්න ඕන මොකද්ද මේක අවබෝධ කරගන්න. මොකද්ද අවබෝධ කරගන්න තියෙන්නේ? අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කර්ම නිරෝධ කරන වැඩ පිළිවෙලා. කර්ම නිරෝධ කරන වැඩ. ඇයි කර්ම නිරෝධ කරනවා කියන්නේ පින්නන්නේ? දැන් බැඳෙන සිතට අදාළව අපි ඒ හිත පැවැත්වුවොත් කර්ම හැදුනා. ගැටෙන හිතට අදාළව ඒ හිත පැවැත්වුවොත් කර්ම හැදුවා. එදින ඔබට පුළුවන් නම් හිත තුල සකස් වෙන කර්මය දැකලා ඒ කර්මයෙන් අත මිදෙන්න පුළුවන් නම් පින්වත්නි ආන්න ඔබ ඒ කර්මයෙන් අත මිදෙනකොටම පින්වත්නි ඔබ භවයෙන් අත මිදෙනවා. එතකොට ඉපදීමෙන් අත මිදෙනවා. හැබැයි මේක කිව්ව කියලා එකපාරට වෙන එකක් නෙමෙයි. ඔබ දැන් පුරුදු කරන්න ඕන, පුහුණු කරන්න ඕන බහුල වශයෙන්.
හැබැයි එහෙම නැතුනොත් මේක පින්වත්නි හරි දැන් බුදුරජාන් වහන්සේට ඇවිල්ලා ආනන්ද හාමුදුරුවෝ කියනනේ ස්වාමීනි හරි දක්ෂයි කියනවා ලිච්ඡවි කුමාරවරු. ඊපස්සේ රාජකුමාරවරු ඇයි කියලා අහනවා. ස්වාමීනි මේගොල්ලෝ ඈත ඉඳගෙන ඈතට ඊතල වලින් විදිනවා කියලා කියනවා. ඉලක්කන හරියට විදිනවා කියනවා. ඒ තරම් දක්ෂයි කියනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ ඕක මොන දක්ෂතාවයක්ද? ආනන්දය අශ්වලෝමයක් අරගෙන අශ්වලෝමේ 100ට පළලා ඒ පළපු එක කෑල්ලකින් අර ඈත තියෙන අශ්වලෝමයට විදින්න පුළුවන්ද කියලා අහනවා. අනේ ස්වාමීනි ඒක නම් කරන්න බැරි දෙයක් කියනවා. එහෙනම් ආනන්දේ ආන්නේ වගේ කියලා කියනවා මේ සක්කාය දෘෂ්ටිය ප්‍රහාණය කරන එක. මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන එක. ඒ කියන්නේ ඒ තරම් සියුම් කියන්නේ ඒ තරම් සියුම් නුවණක් තියෙන්න ඕන. එදින ඒකෙන් කියන්නේ මේක කරගන්න බෑම කියන එක නෙමෙයි. මේක කරගන්න පුළුවන්. මේ සියුම් නුවණක් ඕන පින්වත්නි. ඇයි හේතුව දැන් අපි හැම තිස්සෙම අහුවෙලා තියෙන පිනන්නේ මොන දේ කළත් එක්ක මේ සතුට මේ කතා කරනවා හිතේ කර්ම හදනවා. බනිනවා හිතේ කර්ම හදනවා. පුදුම වැඩක් නේ පින්වත්නි. දැන් ඔබට හොඳක් කියන්න. හොඳ කියනකොට මොකද වෙන්නේ? මොකද වෙන්නේ? කර්ම හදනවා. දොස් කියනකොට කර්ම හදනවනේ. දැන් හොඳට කන්න දෙන්නකෝ. මොකද වෙන්නේ? කර්ම හදනවා. නරකට කන්න දෙන්නකෝ. කර්ම හදනවා. දැන් මේ මොකද හොඳ එක සතුටෙන් කියලා කනවා. හැබැයි අර අපි ඇතුළට වෙල් බැලුවොත් හොඳ එකේදීත් එයා කර්ම හදනවා. නරකකේදීත් කර්ම හදනවා. දැන් එහෙනම් මේ මිනිස්සුන්ට මොකක් කරත් ඒ මිනිස්සුගේ ඩියුටිය ඒ කියන්නේ කර්ම හදන එක කරන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔය බාහිර වෙන දේවල් ඔහම තමයි. අටලෝ දහම මුණ ගැහෙනවා. අපි ඒ තැනදී ආන කර්ම හදන්න නැති මානසිකත්වය සකස් කරගන්න පුළුවන් නම් කර්ම නිරෝධ කරන්න පුළුවන්. ඒ කියන්නේ පිළිඳේ කර්ම කියනකොටම පිළිඳේ කර්ම හදනවා කියන තැන මේ දුක්ඛ සත්‍ය ක්‍රියාත්මක වෙන්නේ. දුක සකස් වෙන්නේ. ඉතින් මේ දුක සකස් වෙනවා කියලා තැනම අපිට දුකම තමයි උරුම හිමිකම් කියන්න ලැබෙන්නේ. එහෙනම් ඔබ දකින්න ඕන පින්නන්නේ. ඥානවන්ත වෙන්න ඕන මොකද්ද? හිත තුල කර්ම සකස් කරන්නේ නැති වෙන විදිහට මානසිකත්වයක් හදා ගන්න. ඇයි දැන් අපි නිතර අහලා තියෙනවා සියලු සංස්කාරයෝ මොකද්ද? දුකයිද සැපයිද? දුකයි කියලා. නමුත් දැන් සියලු සංස්කාර දුකයි කිව්වට එහෙම බුදු දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා මහණෙනි සියලුම සංස්කාරයන් දුකයි. හැබැයි ඔබ ඒක පිළිගන්නවද? මම අහන්නේ සියලු සංස්කාරයන් දුකයි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවනේ. මං අහන්නේ ඔබ ඒක පිළිගන්නවද? මොකද කියන්නේ? පිළිගන්නවද? ඇත්තටම මං අහන්නේ පිළිගන්නවද? ඔව්. සීල සංස්කාර දුකයි කියලා ඕගොල්ලෝ කිව්වට ඕගොල්ලෝ පිළිගන්නේ නැහැ පින්වත්නි. ඇයි මම පිළිගන්නේ? සීල සංස්කාර දුකයි කිව්වනම් ඒක ඔබ දකිනවනම් ඔබ දුක්ඛ සංස්කාර උපාදාන කරනවද? මං කියන එක තේරෙනවද? සියලු සංස්කාර දුකයි කියලා අහන එකේ ඇහිම් මාත්‍රය තුල වෙනම කතාවක්. මේක දකින්න ඕනනේ. දැන් ඔයගොල්ලෝ ගිරව් වගේ සියලු සංස්කාර අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියනවා. ඒ කියන කතා. ඒව නිකන් කියන කතා නෙවෙයි. ඕන කෙනෙකුට පින්නත් දැන් ඕගොල්ලෝ මම ඔය නිතර කියන්නේ මොකද? ඕගොල්ලෝ ඔය සියලු සංස්කාරය දුකයි කියනවා, අනිත්‍යයි කියනවා, අනාත්මයි කියනවා. හැබැයි කියලා දැන් මහත්ය මොකක් හරි ගන්න ඕනට කිව්වොත් මොකෝ වෙන්නේ? දැන් නෝන කියන සියලු සංස්කාර අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා නෝන කියනවා. දැන් ඔන්න නෝනට මහත්ය මොකක් හරි කියනවා ඕකද කොහොමද කරන්නේ? ඕක පිළිවෙලට කරන්නකො තේරෙන්නේ නැද්ද? ඕකවත් කරන්න කියලා මොකක් හරි කියනවා. දැන් කියනකොටම නෝනට සියලු සංස්කාරය අනිත්‍යයිද? සියලු සංස්කාර දුකයිද? දුකයිද? එතකොට මොකද කියන්නේ? එතකොට මහත්යත් එක්ක එල්ලි අරක කියෝ යන්නේ නැද්ද? යන්නේ නැද්ද? යනවද නැද්ද? යනවා. එතකොට එහෙම කියෝ යනකොට දැන් මේ ඉතින් මහත්ය අර අහලා තිබුණා නම් අර බණපතේ මහත්ය කිව්වොත් නෝනා සියලු සංස්කාර දුකයිනේ.
එතින් නෝ මොකද්ද කියන්නේ? දුක උනත් කමන්නේ. ඉතින් මේක කියන්න එපා ඔය මිනිහට කියලා තාරනවා. එතකොට ඔයාලා පිළිගන්නවද? නෑ පින්නවත්නි නැහැ. මේ මම හොඳට දන්නේ ඔබට කියන්නේ. එතකොට හැබැයි ඔබ කියන තැන කියනවා. විනානේ සියලු සංස්කාර දුකයි කියන එක තමයි බුද්ධ වචනේ. හැබැයි ඔබ දැන් පිළියරන් තියනවා එක පැත්තක් සියලු සංස්කාර දුකයි කිව්වට ඔබ දැන් දුකයි කියන පැත්ත හිතන් තියෙන්නේ පාප සංස්කාර. අපුඤ්ඤාභි සංස්කාර. දැන් ඕගොල්ලෝ කියන්නේ අපුඤ්ඤාභි සංස්කාර දුකයි යන්නේ ඒක නම් කරන්න එපා. දැන් ඔබ පුඤ්ඤාභි සංස්කාර පැත්ත හිතනවද කවදාකවත් දුකයි කියලා? දැන් ඔබේ හිත තුල දැන් බුද්ධ වචනේ නේද සියලු මේ මම කියන කතාවක් නෙමෙයි. බුද්ධ වචනේ සියලු සංස්කාර දුකයි. දැන් ඒක පිළිගන්නවද නැද්ද? සාදුනාදයක් දෙන්නකෝ. ශබ්ද නකල සාදුනාදයක් දෙන්නකෝ. සියලු සංස්කාර දුකයි කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනව නේද? ඌ කියන්නේ. ඌ දන්නවනේ ඒක. දේශනා කරනවා. එතකොට මම අහන්නේ ඔබ ඒක දකින්නවද? සියලු සංස්කාර දුකයි කියලා දකින්නවද? අහන එකවත් පිළිගන්නේ කොහොමද? මම කියන්නේ ඔබ දකින්නවද සියලු සංස්කාර දුකයි කියලා? දකින්නවද? දකින්නවද? දකින්නේ නැහැ. ඔබ මට නම් හිතෙන්නේ මට හිතෙන්නේ ඒක මම මේ කියන්නේ. දැන් මේක මම කියන එක මේ දැන් කියන්නේ. මට හිතෙන්නේ දෙන්නම් ඔබ මොනම සංස්කාරයක්වත් දුකයි කියලා දකින්නේ නැහැ. මේ ඉන්න අයගෙන් බහුතරයක් ටික දෙනෙක් ඇති බහුතරයක් මොනම සංස්කාරයක්වත් දුකයි කියලා දකින්නේ නැහැ. මෙතන ඉන්න අයගෙන් 90%. මං කියන එක පිළිගන්නවද? මොනම සංස්කාරයක්වත් දුකයි කියලා පිළිගන්නේ නැහැ. මොකෝ කවුරුත් නිහඬුනේ. ඇයිද ඔයගොල්ලෝ හිතන්නේ සියලු සංස්කාර දුක අනිත්‍යයි අනාත්මයි කියන්නේ? ඇයි පින්වන්දි අදුම තරම හිතන්නකෝ පාප මේ අපුඤ්ඤාභි සංස්කාර දුකයි කියන එකවත් පිළිගන්නවද? දකින්නවද? මට කියන්නකො මොකක් කරේ? දකින්නවද? දකින්නවද? අපුඤ්ඤාභි සංස්කාරවත් දුකයි කියන එක දකින්නවද? බානෝ මේගොල්ලෝ දැන් අර ඩොක්ටර්වත් දකින්නේ නැද්ද මේ දැන් මෙරි වැටෙන මේ පිළිකා මේ කියන ඉන්නේ දන්නව නැති මේ පිළිකා රෝගීන් වැටි යනකොට හිතෙන වැටිනේ මොකක් හරි එකක්. එදින් තේරෙන්නේ නැද්ද ඔයගොල්ලන්ට අපුඤ්ඤාභි සංස්කාරවත් දුකයි කියලා? දකින්නවද මං අහන්නේ? දැන් අහලා විතරයිද? මොකක් හරි උත්තරයක් දෙන්න. අහලා විතරයි. ඔයගොල්ලෝ පිළිගන්නේ පින්නන්නේ මේ ධර්මයේ තුලට එන්න පුළුවන් ඔබ හෘද සාක්ෂියට අවංක වෙන්න ඕන. එකම අවංක වෙන්න ඕන. මේ ඉන්නේ කට්ට කෛරාටිකයුන් ඉන්නේ බහුතරේම. කාටේ මං කියන්නේ මෙතන මේ වාඩිලා ඉන්න අයට. අනිත් අය නේ බහුතරේම එහෙමයි වෙන. නැතුව ඔබට අවංක වෙන්න ඕන. මං අහන්නේ ඔබ පාප සංස්කාර අපුඤ්ඤාභි සංස්කාර දුකයි කියන එක පිළිගන්නවද? සියලු සංස්කාරක කොහොම වුණත් අපුඤ්ඤාභි සංස්කාරවත් දුකයි කියලා පිළිගන්නවද? පිළිගන්නවද? ඔව්. ඒක දකින්නවද? ඒක දකින්නවද? දකින්නවද? දකින්නවද ඒක? අපේ ප්‍රාදේශීය ලේකම්තුමා දකින්නවද ඒක? බලමු බොරු කියන්න බෑ හොඳේ. එතකොට මේ දකින්නවද ඔයගොල්ලෝ අහපු එකක් කියනවද? නමේ හොඳට සිහිය තියෙන්න ඕන. දැන් පින්නන් දැන් ඕගොල්ලෝ මෙතන ඉන්නවා. දැන් ඕගොල්ලෝ වැඩ කරන තැනක ටිකක් එතන ලීඩර් කෙනෙක් කියන්නකෝ. දැන් ඒගොල්ලෝ ඕගොල්ලෝ වෙන තැනක ඉන්නවා. තව කෙනෙක් කියනවා එතන සිද්ධ වෙන සිද්ධියක්. හැබැයි ඒ සිද්ධිය වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන් දෙයක්. හැබැයි දැන් ඔබ ඒක පිළි අරගෙන ඒක මත පිහිටලා වැඩේ කරනවා. හැබැයි ඒක හරියන්න පුළුවන්ද? ඉඩකට බොහොම අඩුයි සමහරලාට මොන හේතුවද? ඔබ දැක්කොත් ඒක ඔබට ප්‍රත්‍යක්ෂයිනේ. අන්න එතන ඒ වගේ මම අහන්නේ ඔබ මේ කියපු දෙයක්ද අහපු දෙයක්ද දකින්න දෙයක්ද කියන්නේ කියන එක. පාප සංස්කාර දුකයි කියන එක දකින්න දෙයක්ද අහපු දෙයක්ද?
අහපු දෙයක් නේ. ඔය ඒක නම් ඇත්තම ටිකක් තේරෙනවා කටියට ඒක. ඇත්තටම අහපු දෙයක් තමයි. ඇයි ඔබ අහපු දෙයක් කියන්නේ මොකෝ? දැන් ඇත්තටම පාප සංස්කාර දුකයි නම් ඒ පාපය ඇති වෙන සංස්කාර පිළියෙල කරන වැඩ ඔබ කරනවද? මං කියන එක තේරෙන්නේ නැද්ද? දැන් පාප සංස්කාර දුකයි නම් ඔබ පාප සංස්කාර සකස් වෙන වැඩ පිළියෙල කරනවද? දුකයි නම් ඒක සකස් වෙන වැඩ පිළියෙල කරනවද? කතා කරන්නේ. දැන් කතා කරන්නේ නැත්තේ මොකද? දැන් මේගොල්ලෝගේ හිත අවදි වෙනවා දැන් මේ. එතකොට කතා කරන්නේ මොකද්ද? දැන් පාප සංස්කාර දුකයි නම් ඒක දුකයි කියලා දන්නව නම් දකිනව නම් ඔබ කවදාකවත්ම පාප සංස්කාර සකස් වෙන වැඩ පිළියෙල කරනවද? කරනවද? ඒක දකිනව නම් කරනවද? මේක ගිනි අඟුරක් තියෙනවා කියලා දකිනව නම් පාගනවද? නෑ නෙවෙයි, දකින්නව නම් පාගන්නේ නෑ. දැක්කේ නැතිව තමයි පෑගිලා යන්නේ. එතකොට පිච්චෙනවා හැබැයි. දැකලා පෑගුවත් පිච්චෙනවා, නොදක පෑගුවත් පිච්චෙනවා. ඒක එහෙම තමයි. නමුත් ඔබ දකින්න එතකොට පාප සංස්කාර දුකයි කියලා මං අහන්නේ දන්නවද දකින්නවද? දන්න එක නම් ඇති. දකින්නවද? දකින්නේ නැහැ. දකින්නේ නැහැ කියන්නේ මොකද? දකින්නව නම් පින්වත්නි ඒ දුක ඇති වෙන්නා වූ දුක ඇති කරන්නා වූ පාප සංස්කාර ඔබ පිළියෙල කරන්නේ නැහැ. නමුත් ඔබ පාප සංස්කාර පිළියෙල කරන්නේ නැද්ද? මං අහන්නේ ඔබ පාප සංස්කාර පිළියෙල කරන්නේ නැද්ද? කරනවද නැද්ද? ඒක දන්නේ නැද්ද පිළියෙල කරන ක්‍රමේ? ඔව් පාප සංස්කාර පිළියෙල කරන ක්‍රමේ දන්නේ නැද්ද? දන්නවද නැද්ද? දන්නවා පින්වත්නි. එතකොට එහෙනම් දන්නවා කියලා කියන්නේ ඔබට මහත්ය දොස් කිව්වනම් නැත්තම් ඔබට තව කොතන හරි තැනකදී අලාභයක් පාඩුවක් වුණා නම් ඕකත් එක්ක හිත ගැටි පවත්තන්නේ නැද්ද? පවත්තනවද නැද්ද? පවත්තනවා. එතකොට පාප සංස්කාර සකස් වෙන්නේ නැද්ද? සකස් වෙන්නේ නැද්ද? එතෙන් ඔබේ ඩියුටිය හොඳට කරන්නේ නැද්ද? කරන්නේ නැද්ද? කරනවද නැද්ද? කරනවා. එතකොට දැන් අපි දැන් බොරුවක් කියනකොට තව කෙනෙක් රැවටීම පිණිස බොරුවක් කියනකොට පාප සංස්කාර පිළියෙල කිරීමේ වැඩ පිළිවෙලක්ද නැද්ද? කියන්න. ඒ වැඩ පිළිවෙල ඔබ කරන්නේ නැද්ද? කරනවද නැද්ද? කරනවා. එතකොට බලන්නකො. එහෙනම් දැන් ඔබ අදුම තරමේ පින්වත්නි අදුම තරමේ පාප සංස්කාර දුකයි කියන එකවත් දකින්නවද? දකින්නේ නැහැ පින්වත්නි. හැබැයි දකින්න නැතුණාට ඕගොල්ලෝ කතා කරන්නේ කොහොමද? අනාගාමි වෙච්ච අය විදියට. මේ පාප සංස්කාර දුකයි කියන එකවත් දකින්නේ නැහැ. අවුහුණ තැන පව් කරනවා. අවුහුණ තැන බොරුව කියනවා, කේලම කියනවා, හිස් වචනේ කියනවා, පරස වචනේ කියනවා. ඒ ටික අවුහුණ තැන කරනවා. හැබැයි ඒක කරලා අනිත් පැත්ත හැරුණා කියන්නේ මොකද්ද? සීල සංස්කාර දුකයි. මේ සංස්කාර දුකයි. අනේ එතපින පුදුම වැඩ නෙමෙයි මම දන්නේ මොකද කියලා. පුදුම වැඩක් නේ පින්නත් මේක. සියලු සංස්කාර දුකයි කියනවා අදුම තරමේ පාප සංස්කාර දුකයි කියන එක පින්නත් ඔබ දැක්කොත් පාප සංස්කාරේ දුකයි කියන එකවත් දැක්කොත් පුදුම රැකවරණයක් ඔබට තියෙනවා. ඇයි කිසි දවසක පව් කරන්නේ නැහැ. ඇයි ඒ දුක ගෙනත් දෙන නිසා. ඇයි ඔබ කැමැතිද ඔබ දුකට වැටෙන්න? මම අහන්නේ තේරෙනවද? කැමති? ඔබ කැමතිද ඔබ දුකට වැටෙන්න? කැමතිද නැද්ද? නමුත් ඔබ දුකට වැටීමට කැමති නුනට දුකට වැටෙන වැඩ කරන්න කැමතිද? මං කියන එක තේරෙන්නේ නැහැ. මං කියන එක තේරෙන්නේ නැද්ද ඔයගොල්ලන්ට? දැන් ඔබ දුකට කැමතිද? දුකට කැමති නෑ. ඇත්තටම කැමති නෑ නේද? කියන්න කැමතිද නැද්ද? කැමති නෑ. දැන් දුකෙන් අත මිදෙන්න කියා පූජාවට්ටිය රොමේවත් තියෙනවනේ. දැන් බලන්නකෝ ඒකයි ඔකයි ගැලපෙනවද බලන්නකෝ. දුක ඇති වෙන වැඩපිළිවෙල කොහෙද තියෙන්නේ? කාටද ගිහින් කන්න ලව්ව කරන්නේ? එතකොට ඔබ හිතාගෙන ඉන්නේ ඒ දෙවිය තමයි මේ දුක
අනේ අර දෙවිය තමයි දුක හදන්නේ. ඒ දෙවියෝ එනම් මේ පූජා වට්ටිය අරක් මගේ දුක කැන්සල් කරන්න. එතෙන් මේ දෙවිය කල්පනා කරන්නේ නැති මේ මිනිස්සුන්ට තියෙන මොකද්ද? පිස්සුව. මේ අනිවාර්යෙන් යවන්න ඕන මේ අර පිස්සු ඉන්න හොස්පිටල් එකට. දැන් දෙවියට හිතන්න පුළුවන් ගතියක් තියෙනවා. දෙවිය කල්පනා කරා මේ මිනිහට දුක මම හැදුවෙත් නෑ. ඒ මිනිහමයි දුක හදාගෙන තියෙන්නේ. බුදුහාඳුර ලෝකේ පහළලා දේශනා කරනවා. දුක හැදෙන වැඩපිළිවෙල මේකයි කියලා. මුන් බුද්ධං සරණං ගච්ඡාමි කියන ගමන් මේව කරගෙන මෙන්න මට අවිලා කියන දුකෙන් නිදහස් කරලා දෙන්නලු. සැප ලැබලා දෙන්නලු. ඉතින් මුන්ට මොනවද කියන්න ඕන කියලා මේ මට කියන එක නෙමෙයි මේ දෙවියෝ හිතන එක මම මේ කිව්වේ දෙවියෝ හිතර ඇත කියලා. බලන්නකො පින්නවනේ. එතකොට එහෙමනම් දැන් තේන නමුත් ඔබ දුකට කැමති නැහැ. හැබැයි දුක ඇතිව කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවද? කරනවද නැද්ද? කරනවද නැද්ද? කරනවා. එහෙනම් ඔබ දුකට අකමැති වුණත් පින්වත්නි ඔබ දුක ඇති වෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා නම් ඔබට නියත වශයෙන්ම මොකද්ද මුහුණ දෙන්න වෙන්නේ? දුකට මුහුණ දෙන්න වෙනවමයි. ඔබ දුක ඇති වෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ නැත්නම් ඔබ දුකට කැමතියි කියන එක හිතන්න මම නිකන් ඔබ දුකට කැමතියි. මට දුක ඕන කියලා ඔබ කියනවා. දුකට කැමතියි. හැබැයි දුකට කැමති වුණත් ඔබ දුක ඇති වෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ නැහැ. වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ නැහැ. හැබැයි දුකට කැමතියි. ඔබට දුක ලැබෙයිද? ලැබෙයිද? ඇයි යා කියන්නේ මම දුකට කැමතියි මට දුක ඕන කියලා? ලැබෙයිද? ලැබෙයිද? නෑ පින්වත්නි. ඇයි යා නිවැරදි වැඩපිළිවෙල තුල ක්‍රියාත්මක නිසා එයාට ඒක ලැබෙන්නේ නැහැ. ඇයි යා කරන වැඩපිළිවෙල නෙමෙයි ඉල්ලන්නේ. ඉල්ලන වැඩපිළිවෙලට අදාළ එක නෙමෙයි එයා කරන්නේ. තේරෙන්නේ නැහැ නේද? පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි කිරි අවශ්‍ය පුජ්‍යලෙක් ඉන්නවා. කිරි අවශ්‍ය පුජ්‍යලෙක්. මෙයා හොයාගෙන යනවා කිරි අවශ්‍ය පුජ්‍යලෙක් කිරි. හොයන් යනකොට යාට ලැබෙනවා කියනවා මහණෙනි අලුත පැටව දාලා ඉන්න බුරුල්ලේ කිරි පිරලා තියෙන එළදෙනෙක්. ඊට පස්සේ මෙයා ඒ එළදෙන ළඟට ගිහිල්ලා එළදෙනගේ අඟෙන් කිරි අදිනවලු මට කිරි ඕන කියන අදහසින් යුක්ත හොඳට අඟෙන් කිරි අදිනවලු. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි එයාට කිරි ලැබෙයිද? ලැබෙයිද? ඇයි ලැබෙන්නේ නැත්තේ? ඇයි එළදෙනගේ කිරි තියෙනවනේ එළදෙනගේ අඟෙන් යදින්නේ? කිරි තියෙන පැටව දාලා ඉන්නේ එළදෙනගේ අඟෙන් තමයි දෙන්න මොකෝ එන්නේ නැත්තේ. කිරි ලැබෙන වැඩපිළිවෙල නෙමෙයි ඒ ක්‍රියාත්මක කරන්නේ. ඒ සුදුසු වැඩපිළිවෙල නෙමෙයි. ඒ නිසා එයා කොපමණ මහන්සියෙන් ඇද්දත් කොපමණ මට කිරි ඕන කියලා කිව්වත් මොන මහන්සියක් වුණත් මහණනි එයාට කිරි ලැබෙන්නේ නෑ. ඇයි ඒ කිරි ලැබෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක නොවන නිසා. එහෙමනම් ආන බලනකො ඔබ නිවන් දකින වැඩපිළිවෙලේ නැතුව වෙන බාහිර වැඩපිළිවෙලක ගිහිල්ලා දුක ඇති වෙන වැඩපිළිවෙලේ ගිහිල්ලා නිවන ලැබේවා කිව්වට මහන්නේ කිසි දවසක ඒක ලැබෙන්නේ නැහැ කියනවා. අඟෙන් කිරි දෝන වගේ කියනවා. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටික මිත්‍යා වැඩපිළිවෙලක ගිහිල්ලා ඔබ නිවන් දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කිරීම කියන්නේ අඟෙන් කිරි දෝන වගේ කියනවා. මහණෙනි අර කිරි අවශ්‍ය පුජ්‍යලයේ ගිහිල්ලා අර බුරුලේ තනෙන් කිරි අදිනවා. හැබැයි මට කිරි එපා කියලා ඇද්දොත් එයිද? ඒත් වෙනවා කිරි ලැබෙන සුදුසු තැන එතන එයා බුරුලෙන් කිරි අදිනකොට මෙන්න කිරි ලැබෙනවා. එයාට කිරි ලැබෙන තැන එතන නිසා. ඒ නිසා මහණනි කෙනෙක් සම්‍යක් දෘෂ්ටිකව සම්‍යක් ප්‍රතිපදාවෙන් යුක්තව කටයුතු කරනවා. එයා නිවන එපා කිව්වත් එයාට නිවන ලැබෙනවා. ඇයි ඒකට සුදුසු වැඩ පිළිවෙල නිසා. දැන් මේ කීපක තේරුණෙත් නැහැ නේ ඔයගොල්ලන්ට. තේරෙන්නේ නැහැ පින්නන්නේ. මොකද මේ ඕගොල්ලෝ බබාලා කියලානේ මම කියන්නේ. ඕගොල්ලෝ ඇත්තට පින්න පුදුම වැඩේ කියන්නේ ගොඩ අය බබාලා. මේ වෙන ඕන පින්නන්නේ ඔබට පුළුවන් මේ මෙතන මෙච්චර පිරිසක් ඉන්න මේ පිරිස අතරින් ඕනම හොර වැඩක් කරන්න පුළුවන් ඔබට. ඒකට ඔබට සූක්ෂම බුද්ධිය තියෙනවා. හැබැයි මේ ධර්මයේ පැත්තෙන් ගැලවෙන වැඩ පිළිවෙලක් කිව්වොත් අනේ ඒකට විතරක් මනස එකේලි වෙන්නේ
අනේ ඒක ඇද්ද කොහොම අර පින්න දැන් අපි ගත්තොත් ගැඬ විලාය කෙලි කරන්න පුළුවන්ද අල්ලලා කෙලි කරන්න පුළුවන්ද? පුළුවන්ද බැරිද? දැකලා නැද්ද ගැඬ විලා? පුළුවන්ද බැරිද? බෑ. ඇයි ඒ බැරි? ඌ අපෘෂ්ඨවංශිකයෙක් නිසා. කොඳුයට පෙලක් නැති නෑ. කොඳුයට පෙල නැති එක ඒ කෙලි කරන්න බෑ පින්නන්නේ. වන් කිව්ව එක තේරෙනවද? එතකොට ආන්නේ වගේ තමයි අර මේකටත් අර ශක්තිමත් මානසිකත්වයක් නැත්තම් මේක දැන් ඔබට ධර්මයේ පැත්ත කියනකොට ඒ වැඩ පිළිවෙලට යනකොට ගැඬවිලා වගේ මේ කොහේ ඔය නැමිලා යනවා අර පැත්තට නැමිලා වැටෙනවා මේ පැත්තට නැමිලා වැටෙනවා හැබැයි වෙන වැරදි වැඩ කරන හරියටම ප්‍රශ්නයක් නෑ වහිනකොට වැස්සත් කමන්නේ මං එන්නම් ඊට පස්සේ තමන ආයෙත් තිබුණත් කමන්නේ මං එන්න අපි යමු කියලා ඒ දෙයකට යනවා දැන් මෙහෙම එකකට ගත්තොත් වැස්ස නිසා කෑම වැඩි නිසා කෑම නැති නිසා තව ප්‍රශ්න නිසා ඥාතිය මොන හරි එකකින් બ્લોක් කරන්න තමයි තියෙන්නේ. එහෙනම් දකින්න පින්නන්නේ මේක නිවැරදි වැඩ පිළිවෙල දකින්න මේක මේ තමාටම කරන දෙයක් මේ. එතකොට දැන් ඔබ දකින්න පින්වන්දි එහෙනම් ඔබ දුකට කැමති නෑ. හැබැයි දුක ඇති වෙන සංස්කාර ඊටාම සතුටින් මොකද පිළියෙල කරන. එතකොට ඔබට දුක ලැබෙන්නේ නැද්ද? ලැබෙන්නේ නැද්ද? ලැබෙනවා. එතකොට ඒකට විපාක විඳින්න වෙන්නේ කාටද? පිළියෙල කරන දේ භුක්ති විඳින්න වෙන්නේ Tamanටමයි. ඕගොල්ලෝ ගෙදර උයලා පිළියෙල කරගන්න එක අල්ලපු ගෙදර මිනිස්සු ඉල්ල කාලා යනවද? කාලා යනවද? කියන්න නෑනේ නෑ. ඔබ පිළියෙල කරන්නේ අනිත් මිනිසුන්ට කැමති දෙයද? කාට කැමති එකද? Tamanට කැමති එක. ඒ පිළියෙල කරගන්න එක Tamanට ඕන විදිහට පිළියෙල කරගන්න පුළුවන්ද බැරිද? ඒක Taman ඕන විදිහට අනුභවත් කරනවද නැද්ද? අනුභව කරන්න වෙන්නේ Tamanට නේද? හවුද නැද්ද? ඔව් පින්නනේ ඒ වගේම තමයි දැන් ඔබට ඕන මේක තමයි ඔබ තනියෙන් ඔහේ පිළියෙල කරන්නේ. ඒ කියන්නේ ඔබට ඕන කර්ම පිළියෙල කරනවා. ඕන පිළියෙල කරනවා. හැබැයි පිළියෙල කරලා භුක්ති විඳින්න ගියාට පස්සේ ඒකට මූණ දෙන්න ගියාට පස්සේ මොකද කරන්නේ? කැමතිද? කැමතිද? අනේ නෑනේ. ඉතින් කැමති නැතුණයි කියලා මොකද කරන්න වෙන්නේ? මූණ දෙන්න එනවද නැද්ද? එතකොට දැන් මොකද්ද කියන්නේ? එයා කරගත්ත ඒවා එහෙනම් ඔයා පිළියෙල කරගත්තේ ඔයාම භුක්ති විඳින්න ඉතින් මොකද්ද කරන්න කියන්නේ කියලා. එහෙම කියන්න පුළුවන්ද ඕගොල්ලන්ට? ඕගොල්ලන් ගෙදර කෙනෙක් ඥාතියෙක් හිතයිසෙක් මේ මොන හරි එකකට මූණ දීලා තියෙනවා. දැන් ඔතන ඔබට මොකද කියන්නේ? දැන් ඔය විඳින්න වෙන්නේ ඔබ කරපු කර්මවල විපාක කියලා එක දන්නවද? දන්නවද නැද්ද? දැන් ඕගොල්ලෝ මේ පුදුමයනේ මන් දන්නේ මොකක්වත් කියලා තීරු කරගන්න අමාරුයි. ඇයි හේතුව? ඔබ හිතාගෙන ඉන්නේ ඔබට කර්මය කියන්නේ දැන් ඔන්න හිතී ගමන් උන්න තැනත් එක නැති වෙලා ගියොත් තමයි පුදුම කර්මයක් නේද ඊයේනේ. හැබැයි උන්නු තැන වගේ දෙගුණයක් තුන්ගුණයක් ඒවා ලැබෙනකොට ඇවිල්ලා ගිහින් කියන්නේ අනේ අල්ලපු ගෙදර මාසෙත් අනේ පුදුම කර්මයක් නේ අක්කේ ලැබෙන තරම ඒක දකින්නේ නැනේ කර්මය කියලා. දැන් බලන්නකො ඇත්තටම පුදුම වැඩේ කියන්නේ. එතකොට ඔබේ මේ එක සයිඩ් එකටයි ඔබ මේ යන්නේ පින්නන්නේ. ඔබ යන්නේ අර පැත්තටද මේ ඔබට අහිත කර කියන එක සලකනවා කර්ම කියලා. ඔබට ලැබෙන සැප විපාක කර්ම කියලා සලකන්නේ පින්නන්නේ ඔබට ලැබෙන දුක් විපාකෙත් කර්මයක්. ඔබට ලැබෙන සැප විපාකෙත් කර්මයක්. දැන් පාප කර්මයට අදාළ තමයි දුක් විපාකේ. පුණ්‍ය කර්මයට අදාළව තමයි සැප විපාකේ. එහෙනම් ඔබ දකින්න අද ඔබ මුහුණ දෙන අද ඔබට මුහුණ දෙන මේ යම් දුක් විපාකයක් ඇද්ද? එය කරපු කර්මයක අද ඔබ මුහුණ දෙන අද ඔබ අත්විඳින සැප විපාකයක් ඇද්ද? එයත් කරපු කර්මයක විපාකයක්. දැන් එතකොට හැබැයි ඔය කර්මයක විපාක දුක් වූ කර්ම විපාක වලට මුහුණ දෙන්නත් සැප වූ කර්ම විපාක වලට මුහුණ දෙන්නත් වෙන්නේ මොකක් නිසාද? ඉපදෙන නිසා. එහෙනම් ඉපදෙන නිසා තමයි මේ කර්ම විපාකෙට මුහුණ දෙන්න වෙන්නේ. එතකොට ඉපදුනොත් තමයි මුහුණ දෙන්න වෙන්නේ. එතන ඉපදීමම දුකයි කියන එක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් දැන් අන්න ඔබ දකින්න පින්වන්නේ ඔබ කොච්චර එපා කිව්වත් ඔබ කර්ම හැදෙන වැඩ පිළිවෙල තුල ක්‍රියාත්මක නම් ඒ කර්ම වලට අදාළව දුක සකස් වෙනවා.
එතකොට අනිත් පැත්තේ දැන් ඔබ දැන් පුණ්‍ය කර්ම දැන් ඔබ පාප කර්ම දුකයි කියලා හිතනවා. පුණ්‍ය කර්ම දුකයි කියලා හිතනවද? හිතනවද? දැන් බුදුරජාණන් වහන්සේ පොදු වශයෙන් පාප කර්මයේ පුණ්‍ය කර්මයේ දෙකම එකට එකතු කරලා කියන්නේ සියලු කර්ම දුකයි. සංස්කාර දුකයි. දැන් එතකොට ඒකෙදි ඔබ කියනවා ආන්න පුණ්‍ය කර්ම දුකයි කියන්නේ පුණ්‍ය කර්ම සපයි කියනවා. පින්නද මේ පුණ්‍ය කර්ම සපයි කියනවා. ඇයි මේ ලැබෙන කැම්බීම් ටික එක එක දේවල් ගැන හිතලා තමයි මේ සපයි කියලා හිතන්නේ. හැබැයි සපයි කියන්නේ සාපේක්ෂව. සතර ආකාර සාපේක්ෂව දැන් අපිට මනුස්ස ලෝක සපක් තියෙනවා. හැබැයි මේ තිබුණට ඔබ මේ පින්වන්නේ මේ සැප විපාකයේ විඳින්න මේ සැප විපාකයේ ලබන්න මොකද්ද වෙන්න ඕන? උපදින්න ඕන. ඉපදීමම දුකක්ද නැද්ද? දුකක්. දුකක් නැද්ද? දුක. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි එක මිනිහෙක් ඉන්නවා කියනවා කුෂ්ඨයක් හැදිලා. හොඳ කුෂ්ඨ හැදිලා තියෙන මිනිහ කුෂ්ඨයක් හැදිලා ඉන්නවා කියනවා. එතකොට කුෂ්ඨය හැදිලා තියෙන මිනිහාට සතුටක් ලැබෙන්නේ මොකක් වුණාට පස්සේද? අරක කසන තුවවල වෙන්නම කහන්න හරි සනීපයක් තියෙනවලු කාටද? කුෂ්ඨ තියෙන මනුස්සයන. එහෙම නැත්නම් අර කුෂ්ඨය මොකද කරන්න ඕන? රත් කරන්න ඕන. ගිනි කබල කර තියලා රත් කරනවා. රත් කරනකොටත් වෙනන්නේ හරි සනීපයක් තියෙනවලු. කාටද? කුෂ්ඨ තියෙන මිනිහට. දැන් එතකොට අර කුෂ්ඨය හැදිච්ච මිනිහා කහනකොට ඊට පස්සේ එනවා කුෂ්ඨයක් නැති මිනිස්සෙක්. ඊට පස්සේ අර කුෂ්ඨයක් නැති මිනිස්සෙට කියනවලු අනේ මට හරි සනීපයි මේ දැන් මේ කකුල කැහුවට පස්සේ කුෂ්ඨය කැහුවට පස්සේ හරි සනීපයි කියලා. එතෙන්දි හරි හොඳයි කියලා. හරි සනීපයි කියලා. ඊට පස්සේ දැන් අර කුෂ්ඨ නැති මිනිහා කල්පනා කරනවලු අනේ මටත් අර සනීපේ ඒ සැප ලබා ගන්න ඇත්නම් කියලා. අර ඒ කිනුවර කකුල කැහුවට පස්සේ කකුල නම් කුෂ්ඨ තියෙන කහලා මේ වුණාන් පස්සේ හැබැයි ඒ කහලා තුවාල වීමෙන් තවත් වැඩි වෙනවද නැද්ද? වැඩි වෙනවා. ඒ වුණත් කහනවද නැද්ද කුෂ්ඨ රෝගින්? කහනවමයි පින්නන්නේ. එතකොට එයා කියනවා හරි සනීපයක් තියෙනවා කැහුවට පස්සේ කියලා. ඊට පස්සේ යාළුවෙක් ඇවිල්ලා ඒ යාළුවත් හිතනවලු අනේ මටත් ඒ සැප ලබන්නේ නැත්තම් කියලා. එතකොට මං කියන එක තේරෙනවද? එතකොට ඒ සැප ලබන්නේ නැත්තම් කියලා හිතනවලු. එතෙන්දි මෙයා අර රෝගියා කුෂ්ඨ රෝගියා කුෂ්ඨය කහලා ලැබෙන සැප එයාට ලැබෙන යම් සැපක්. ඒ සැපේ ලබන්න කුෂ්ඨ රෝගියෙක් නැති කෙනා ඒ සැපේ ලබන්න මොකද්ද කරන්න ඕන? අර කුෂ්ඨයක් හදා ගන්න ඕන. එතකොට එයා කුෂ්ඨයක් හදාගෙන ඒ කුෂ්ඨ කහන්න ඕන ඒකෙන් එන සැප විඳින්න. මං කියන එක තේරෙනවද? එතකොට පොදු වශයෙන් ගත්තන් දැන් කුෂ්ඨ කහනකොට සැපයි. පොදු වශයෙන් ගත්තන් කුෂ්ඨෙම දුකක්ද නැද්ද? කුෂ්ඨෙම ලෙඩක්ද නැද්ද? ලෙඩක්. එහෙනම් එහෙනම් දැන් කෙනෙක් ඒ කුෂ්ඨ ලබාගෙන සැප විඳින්න හදන්නේ. ඒ දුකක්ම ලබාගෙන දුක් විඳින්න හදනවනේ. ලෙඩක්ම ලබාගෙන දුක් විඳින්න හදනවනේ. තේරෙන්නේ නැද්ද කියන එක? එතකොට ඕගොල්ලෝ දැන් බලන්නකෝ ඕගොල්ලෝ පින්නනේ යමක් කරලා අනේ මේක සැප විපාක විඳින්න නැත්තම් කියලා හිතන්නේ නැද්ද? දැන් ඕගොල්ලෝ બ્લોක් වෙනවා ඒ ආපු ගානට අක් ගාලා පින්නන්නේ. ඒ කියන්නේ ඕගොල්ලෝ කපටි හරියට. දැන් අනිත් ඒවාට කතා කරනවා එහෙම වෙනකොටම ටක් ගාලා නතර වෙනවා. දැන් ඕගොල්ලෝ මොනවා හරි දානයක් දීලානේ මොනවා හරි එකක් දීලා මේවැ සැප විපාක ලබා ගන්න නැත්නම් අනේ මට දිව්‍ය මනුස්සයෙක් පැතුව හොඳට ආඩ්‍ය වෙලා උපදින්න නැත්තම් කියලා එහෙම හිතන්නේ නැද්ද? හිතලා දේවල් කරන්නේ නැද්ද? කරනවද නැද්ද? කරනවා. එතකොට මොකක් වගේද? එතකොට බුදුහාමුදුරු දේශනා කරන ඉපදීමම දුකයි. දැන් අර කුෂ්ඨ රෝගයම දුකයි. දැන් කුෂ්ඨ රෝගයෙන් ඇති වෙන කහලා එන සැප ලබන්න නම් දුක්ඛ කුෂ්ඨ රෝගේ ලබා ගන්න ඕන. ඒක ලබාගෙන ඒක කහලා තමයි ඒකෙන් එන සැප ලබන්න ඕන. එතකොට අර කුෂ්ඨ රෝගය හදාගෙන ඒක කහලා සැප විඳින්න වගේ එතකොට ඔබත් දුක්ඛ උපත උරුම කරගෙන ඒ දුකෙන් සැප විඳින්න try කරන්නේ නැද්ද? තේරුණේ? ඒ කියන්නේ දුක්ඛ උපත උරුම කරගෙන දුක්ඛ උපත උපාදාන කරගෙන ඒ දුක්ඛ උපතෙන්
සපක් ලබන්න ඕන කියලා සැලසුම් කරන්නේ නැද්ද? කරනවද නැද්ද? එතකොට ඔබයි අර කුෂ්ඨ රෝගිය ළඟට ආපු එයයි එක වගේද නැද්ද? සමහරවිට ඔබම ගියාද කියලා හිතෙන්නේ නැද්ද? තේරෙන්නේ නැද්ද? ඇයි පින්නන්නේ දැන් අර ලෙඩක්මයි. කුෂ්ඨ රෝගිය කියන්නේ ලෙඩක්මයි. දැන් ඒ ලෙඩ හදා ගන්න හදනවා ඒකෙන් ලැබෙන සැප විඳින්න. එතකොට ඒ වගේ තමයි මේ ඉපදීමම කියන්නේ ලෙඩක්. දුකක්. මේක රෝගයක්. එතකොට මේ ඉපදීම නැමැති දුක ලබාගෙන ඒ දුකෙන් සැප විඳින්න හදනවා කිව්වොත් දැන් ඉපදීම නැමැති දුක අපිට ලැබිලා මොනව කරන්නද? අපි එක්ක අපිට බුදුරජාණන් වහන්සේලා මුණ ගැහුන්නේ නැතුව, එක්ක අපිට කල්යාණ මිත්‍රයෝ මුණ ගැසුන්නේ නැතුව, එක්ක මුණ ගැහුණා අපි ඒක පිළිගත්තේ නැතුව වැඩ තිබුණා. හරි මොනවා හරි කියා පස්සට තම හරි ගියා. ගිහින් දැන් ආව මෙහෙ දැන් ඉතින්. පින් ටිකක් කරලා තිබුණා දැන් ආව මෙහෙ. දැන් මොනවද කරන්නේ? හැබැයි ලැබුණ කුෂ්ඨයක් ලැබුණා ඉතින්. හැබැයි ලැබුණ කුෂ්ඨේ මොකද්ද? ඒ කුෂ්ඨේ කහ සතුට විඳින්න උත්සාහ දරනවද ඔබ? ඒ කුෂ්ඨේ දැකලා ඒ කුෂ්ඨෙන් අත මිදෙන්න උත්සාහ දරනවද ඔබ? නිකම් මේ ලෙඩ නෙමෙයි මං අහන්නේ. මොකද්ද? බොරු කියන්නේ එපා උපාසකමල දැන් තේරෙන්නේ නැතුව උන්දලා බොරු කියනවා. අත මිදෙන්නලු අත මිදෙන්න කියලා කියන්නේ මම කුෂ්ඨ රෝගයක් නෙමෙයි කියන්නේ. එතකොට මම කියන්නේ දැන් කුෂ්ඨ රෝගේ වගේ තමයි මේ ඉපදුණු මනුස්ස ශරීරය. දැන් මේ මනුස්ස ශරීරයෙන් දැන් හරි අත මිදෙන්න කියන එක දැන් මම පැහැදිලි කරන්නම්කෝ. දැන් ඔන්න බලන්න කොච්චර නුවණ තියෙනවද? ඒ කියන්නේ පිළිඳන්නේ මේ මෙහෙට ආවා මේ ලැබිලා තියෙන කුෂ්ඨ රෝගයක් වගේ හිතන්නකෝ මේ මනුස්ස ජීවිතේ. දැන් එතකොට මේක කහ අර ඒ රෝගිය සැප විඳින වගේ ඔබත් මේකෙන් කකා බිබි ඇවිද උසුරු වෙවි අර මේ ඕකේ වින්දනය කරන්න ඇවිද ඉන්නවද නැද්ද? ඉන්නද නැද්ද? එතකොට අර කුෂ්ඨෙම කහ සැප විඳින වගේ නේද? තේරෙන්නේ නැද්ද? අනේ ඒ වගේ නේ පින්නන්නේ. බලන්නකො ස්වභාවිතේ. දැන් බලන්න පින්වත්නි එච්චර දෙහ දුර යන්න ඕනේ. මේ තියා පැත්තේ බුදුරජාණන් වහන්සේ කවුද? මේ ගෞතම බුදුරජාණන් වහන්සේ එහා පැත්තේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ ආවුස කීයේ? අවුරුදු 20000යි. 20000යි. දැන් මේ ඊළඟ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය ආවුස කීයේ? අවුරුදු 80යි. අපේ බුදුරජාණන් වහන්සේගේ අවුස 80යි. දැන් සාමාන්‍යයෙන් අපිට අවුස 80යි කියලා මේ ඉන්න අපිට ඉන්න 80යි. දැන් මීට එහා පැත්තේ බුදුහාමුදුරනේ කාලේ අවුස 20000යි. පුදුම වැඩේ නේ පින්නන්නේ. එදා 20000යි. අද 80යි. 20000යි 80යි කිව්වන් කොහොමද? කී ගුණයකින් පහළට බහැලාද බලන්නකෝ. කී ගුණයකින් පහළට බහැලා බලනවා. එතකොට මේසා දැන් එතකොට එදා 20000ක් අවුස දුන්නා. අද අවුරුදු 80යි. හැබැයි එදා 20000 අවුසේ තියෙද්දි හිටපු අය කරන ඒව නෙමෙයි දැන් ඉන්නේ අය කරන්නේ. දැන් පින්නන්නේ මේ අවුරුදු දැන් එදා 20000 අවුස තියෙන අයට නම් කාලයක් තිබුණා. දැන් අවුරුදු 80යි කියනොත් මේ 80 වෙනුත් 15ක් ඉවරයි. ළමා කාලේ. ඕකෙනුත් පින්නවද ගත්තට පස්සේ ඊළඟට සම්මතෙන් 60 පන්නන් ආණ්ඩුවෙන් අවුට්. එතනනුත් ඉවරයි. වැඩක් නැහැ දැන් ඔයා XY date කියනවා යන්න කියනවා. එතකොට විතර එතනින් 20ක් ඉවරයි අතනින් 15ක් ඉවරයි. එතන ගියේ 35ක් ඉවරයි. දැන් ඉතින් 80න් 35 අඩු කරනවා කීයේ? 45යි. ඔය 45නුත් භාගයක් මොකද කරන්නේ? නිදා ගන්නවා. 22මාරයි. ඔය 22මාරුත් දැන් ඕගොල්ලෝ ලෙඩ දුක් වෙලා අර එහෙම වෙලා කොහොම වෙයිද? ඉතින් අවුරුදු 10ක් 15ක් විතර වගේ නෙමෙයි. මේකෙත් මියුම් පින්නන්නේ මල ගෙදර යන්නේත් කන්න. මගුල් ගෙදර යන්නේත් කන්න.
ඊට පස්සේ අර මීටින් එක අර පාටිය මේ පාටිය අර උපන්දිනේ මේ උසස් වීම අර විශ්‍රාම යාම අතන මේවක අතන හැම එකෙන්ම යන්නේ මොකද්ද? අර මේ මොකද්ද? කුෂ්ඨ කහනවා සැප විඳිනවා. කුෂ්ඨ කහනවා සැප විඳිනවා. මුදුම වෙන්නේ. නෑ ඔබ අනිත් පැත්තට හිතයි. දැන් මෙහෙම දෙයක්ත් හිතයි. මම ඒකත් පිළිගන්නවා නැත්තේ නෑ. අපි ස්වාමීනි මනුස්ස ලෝකයේ බොහොම කාලයකට පස්සේ මෙහෙදි විතරයි අපිට මෙහෙම කන්න බොන්න හම්බ වෙන්නේ. අපිට සුවර් එකක් තියෙනවා මෙතනින් එහා පැත්තේ මේකත් ගියාට පස්සේ අපිට ඒක හම්බෙන්නේ නෑ. ඒක නිසා අපි දැන් මෙහෙමවත් කරගන්න එකට ඉඩක් නැද්ද කියලා. ඇත්ත කන්න හැබැයි කුෂ්ඨ කහලා සැප විඳින්නේ නැතුව කුෂ්ඨයට බෙහෙත් කරන ගමන් දැන් අපි කියන්නේ මල ගෙදර මගුල් ගෙදර දාන ගෙදර හැමතැනම කන්න බොන්න එපා කියන එකක් නෙමෙයි කියන්නේ. දැන් එදා අවුරුදු 80000 20000 ජීවත් වෙච්ච අය අඳපුවේ නෙමෙයි දැන් ඉන්නේ උන් අද නෙමෙයි අවුරුදු දැන් 80ම ඉන්නකන මේ අවුරුදු මේ 30 40 20 මේ 80ට ඉන්න මේ අයගේ තියෙන යුනිෆෝම් සංඛ්‍යාව බැලුවොත් අවුරුදු 80000ක් ජීවත් වෙච්ච අය මේ විපස්සී බුදුහාමුදුරුවන්ගේ කාලේ අවුරුදු 80000යිනේ 80000යි දැන් බලන්න 80000ක් ජීවත් වෙච්ච හිටපු අයගේ ඇත්තීම නම් තියෙන නැත්te යුනිෆෝම් කීපයයි 80ට බහැපුවේ උන්ගේ බලන්නකො ස්වභාවය නිකන් දල වශයෙන් හිතන්නකො කියන්නේ 80000යි විපස්සී බුදුහාමුදුරුවන්ගේ කාලේ ආවුස අපේ කාලේ 80යි 80000යි 80යි එතන කීයකින් අඩු වෙලාද 1000කින්ම අඩු වෙලා. එතකොට එදා හිටපු අය කිව්වොත් විපස්සී බුදුහාඳුරන් කාලේ කිව්වොත් මෙන්න ගෞතම බුදුහාඳුරන්ගේ ශාසනය මේ කාලේ පහළ වෙනවා. ඒ කාලේ අවුරුදු 80යි. මෙන්න මේ වගේ ලෙඩ දුක් අනන්ත තියෙනවා. හැබැයි මේ 80 ආවුස තියෙන එවුන් උපන්දින පාටි සමරනවා කිව්වොත් වෙඩින් ගන්නවා කිව්වොත් අරේ මේ හොඳ ලස්සන මේ සුරංගනාවගේ ඇවිද නට ඉන්නවා කිව්වොත් ඊගොල්ලෝ කල්පනා අනේ 80ට මේ 80ක් තියෙන උන්ට ඉතින් ඔච්චර ලෙඩවලුත් තියෙද්දි මේ චුට්ටයිනේ දැන් ඔබට මේක තේරෙන්නේ නැහැ ඔබ හිතන්නකො මෙහෙම දැන් අපිට 80යිනේ දැන් ඊළඟට කතාව අහලා තියන්නේ අර අවුරුදු 10ක විතර දක්වා අඩු වෙලා යනවා කියලා අපිට අවුරුදු 80යි නෑ මේක නිකන් හිතන්නකෝ 10කින් අඩු වුණා කියලා 1000කින් නෙමෙයි අනාගතයේ අවුරුදු 8 දක්වා අඩු වුණා කියලා. අනාගතයේ අවුරුදු 8ක් විතර දක්වා තියෙන එක එයත් දැන් බර්ත්ඩේ පාටි සමරනවා කියලා අපිට කිව්වොත් අවුරුදු 8යි. එතකොට පොඩි කාලේ අර අන්තිම ඩිංගය බලනකොට පුංචි අවුරුදු කීපයනේ. ඒත් පුදුම වැඩේනේ පින්නන්නේ. එයි මැරෙනවා කියලා ඔබට තේරෙන්නේ නෑ පින්නන්නේ. පුදුම කෑමකුයි පුදුම ඇඳීමකුයි තියෙන. ඇයි ඔබ ඔච්චර කන්නයි ඔච්චර අඳින්නයි උහුරු වෙලා තියෙන්නේ? ඔය පින්වත් දැන් මේ එකම භද්‍ර කාලේ බුදුහාඳුරුවෝ හතරම පහළුණානේ. ඔබ ඉතින් දන් දීලා ඒ වෙයි විපාක තමයි ඔය තියෙන්නේ. හැබැයි මම කියන්නේ ඕව අඳින්න. දැන් යන තැන කන්න. හම්බෙන දැන් අදත් මම හිත මෙහෙත් දෙයිම කරි එක. ඒක කර මොකක් හරි දෙයි එන්නේ ඕක නිසා තමයි. හැබැයි ඕක කරන්න. හැබැයි අර මොකද්ද මේ කුෂ්ඨ කහ ඒ කුෂ්ඨ කහ ඒක ඒකෙන් ලැබෙන දුක්ඛ සැපක් විදිහට හිතලා වින්දනය කරන්නේ නැතුව කුෂ්ඨයට පොඩි ප්‍රතිකාර ටිකක් කරන්නකෝ. කුෂ්ඨ කියලා මම මෙතනින් කියන්නේ මනුස්ස ජීවිතේ නෙවෙයි ඉපදීම. ආන්න ඒකෙන් අත මිදෙන වැඩපිළිවෙලත් මානසිකත්වයේ තුල ක්‍රියාත්මක කරමින් ඔබ ඔය මනුස්ස සැප විඳින ප්‍රශ්නයක් නෑ. ඒ මනුස්ස ලෝකේ මනුස්ස සැප නෙවිදින්න වෙන්නේ. ඒක විඳින්න හැබැයි මේකට ප්‍රතිකාරයක් හැබැයි ඔබට ප්‍රශ්නේ තියෙන්නේ ඔය සැප විඳින්න යනවා මේක ප්‍රතිකාරයක් කරන්න කිව්වොත් වෙලාවක් නෑ. ඔබ කැමතිම මොකටද? සංස්කාර හදාගන්න ඔබට මදි නම් කාට හරි ටෙලිෆෝන් කෝල් එකක් දීලා හරි සංස්කාර හදන්න ටිකක් අල්ල ගන්නවද නැද්ද? අල්ල ගන්නවා පිටවන්නේ. ඒක පුදුම වැඩක් නේ පිටවන්නේ. හැබැයි එතකොට ඔබ දන්නේම නෑ ඔබ ඇදගෙන වැටෙන්නේ කොහාටද? පහලට පින්නන්නේ. පින්නන්නේ මේක අපි කියන නිසා පිළිගන්නේ ඔබත් ස්වාධීනව හිතන්න. බුදුරජාණන් වහන්සේ නම පහළුණු නිසාමයි අපිට මේක අහන්න ලැබෙන්නේ. නැත්තම් අපිත් මොකද කරන්න වෙන්නේ? මේ ගස් කොළන් අදහදා
තව දේවල් යාඥා කර දෙවියන්ගෙන් ඉල්ල එක දේවල් කරන එක තමයි කරන්නේ. නමුත් මෙන්න බලන්න යථාර්ථවාදී දෙයක් තියෙනවා. තමන් කරන දෙයට අදාළව තමයි තමන්ට විපාක ලැබෙන්නේ. වෙන කවුරුවත් මේව අපිට දෙනවා නෙමෙයි පින්නන්නේ. නමුත් විපාක බලාපොරොත්තු වෙන දෙයක් කරන්න කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ නැහැ. බුදුහාමුදුරු දේශනා කරන්නේ මේ විපාක ලබන්න නම් උපදින්න ඕන. ඉපදීමම දුකයි. ඉපදීමෙන් අත බිඳීම පිණිස කටයුතු කරන්න. හැබැයි නිවන් දකින්න බැරි වුණොත් අපි උපදින්නේ නැද්ද? උපදිනවා. ඒක බලාපොරොත්තුෙන් මේ වැඩේ කරන්න එපා. ඔබ මේ වැඩේ කරන්න. දානය දෙන්න විපාකයේ බලාපොරොත්තු වෙන්නේ දානෙ දෙන්න. හැබැයි ඔබට නිවන් දකින්න බැරි වුණොත් ඒ දුන්නු දාන විපාකය අපට ලැබෙනවා. මේක ලැබෙනවා. ඒක ඉලක්ක කරන්න දෙන්න යන්න එපා. ඒක ලැබෙනවා. මනස නිදහස් කරන්න. මනස විතරයි නිදහස් කරගන්න තියෙන්නේ පින්වත්නි. දැන් ඔබ බැඳෙන විදියට හිත පැවැත්වුව කියලා ඔබට සැනසීමක් තියෙනවද? නෑ පින්වත්නි. ගැටෙන විදියට හිත පැවැත්වුව කියලා දෙයක් තියෙනවද? නෑ පින්වත්නි. හිතේ ගැටීමෙන් හිතේ බැඳීමෙන් නිදහස් වෙන්න. දැන් ඒකදී තියෙන්නේ මොකද්ද? දැන් ඔබ නිදහස් වෙනවා කොහොමද නිදහස් වෙන්නේ කියලා හිතනවා. ඒ පිනන්නේ බැඳෙන දෙයක් මෙනෙහි වෙලා එනවනම් ආන්න දකින්න දැකලා මේ මෙනෙහි කරන එක සතුටින් පිළිගන්න එපා. ಗುಣ කියන්න එපා. හිත බැස ගන්න එපා. ආන්න එතකොට මේ මානසිකාරයෙන් අපි අත මිදෙනවා. දැන් ඕගොල්ලෝ කරන්නේ මොකද්ද? බැඳෙන දෙයක් එනකොට ඒකම මෙනෙහි කරනවා. ඒකට අදාළව තව සයිට් හෙල්ප් ගන්නවා. මොනවා හරි පින්තූර ගහපු තුනයි පින්තූර පොත් කියවනවා. තව නැත්තම් තව මොනවා හරි ගන්නව තොරතුරු අරන් අරක පෝෂණය කරනවා. ඒක පෝෂණය කරනවා. පෝෂණය කරන්න අපි හිතුවේ නෑ. අපි මේ පහලට ඇදගෙන වැටෙන වැඩ පිළිවෙලම නේද මේ අපි කරන්නේ මනසින් කියලා. නිසා ඔබේ මනස ශක්තිමත් නම් ඔබ මහා ශ්‍රේෂ්ඨයි පින්නන්නේ. හැබැයි මනස දුර්වල වුණොත්, කය ශක්තිමත් වුණත් ඔබ හීන මිනිස්සෙක්. ඒ නිසා අපේ මනස තමයි ශක්තිමත් කරගන්න ඕන. එහෙනම් කවුරුත් බලන්න පින්නන්නේ මේ ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතයේ උතුම් බුද්ධ ශාසනය තුල සංසාර දුකෙන් අත මිදීම පිණිසම හිත සකස් කරගන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා සාදු.